අයිබෝන් අපේ සියලු දෙනාටම අද ෆේස් ටු ෆේස් වැඩසටහන සමග සම්බන්ධ වෙන රාත්‍රී 7ට අපි අද වැඩසටහන පවත්වන්නට තීරණය කරේ මේ විදුලි බලය අර්බුදය විසින් නිර්මාණය කරලා තිබෙන මේ පරිසර වටපිටාවත් එක්ක. ඉතින් ඔබ දන්නවා ෆේස් ටු ෆේස් අපි සතියකට වරක් සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8ට තමයි යම්කිසි විෂය කාරණාවක් සම්බන්ධව එනත සමාජයේ කතාබහට ලක් වෙන කරුණක් සම්බන්ධව ප්‍රාමාණික විෂය මූලික දැනුමක් තිබෙන යම්කිසි විද්වතෙක් සමග එහෙම නැත්නම් සමාජ ක්‍රියාකාරියෙක් සමග දොඩමළු වෙන්නේ පැය කාලයක් විශේෂයෙන්ම ප්‍රධාන මාධ්‍යවල සමහරලාවට කතා නොකරන ඒ වගේම සමහරලාවට සමාජයේ ආందోලනට තුඩු දුන්නත් විවිධ මාධ්‍ය ක්‍රියාකාරකම් නිසා වැසී තිබෙන කරුණු සම්බන්ධව. ඉතින් අද අපිට නමුත් රාත්‍රී 8ට නෙවෙයි 7ට ඔබ සමග සම්බන්ධ වෙන්න සිදු වෙලා තිබෙනවා මේ වැඩසටහන තුලින් මේ විදුලි බල අර්බුදය නිසාම. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බලශක්ති අර්බුදය ගොඩනැගූ දේශපාලන අර්බුදය කියන ප්‍රස්තුතය යටතේ. ඒ සඳහා අපි ආරාධනා කරා මේ විශේෂ ශාස්ත්‍ර සම්බන්ධව ප්‍රාමාණික දැනුමක් තිබෙන මේ ශාස්ත්‍රයේ කාලයක් තිස්සේ කටයුතු කරපු හිතවත් අපේ සහෘදයෙකුට සමාජ ක්‍රියාකාරිකයෙක් ඒ වගේම මහජන නියෝජිතයෙක් වගේම දේශපාලන ශාස්ත්‍රයේ තා දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටින තරුණ දේශපාලඥයෙක්. මම හිතන්නේ ඔබ දන්නවා මේ වැඩසටහන බලන ඔබ ධනුෂ්ක රාමනායක මහත්මයා එතුමා දැනට මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වගේම මේ විෂය කතා කරන්නට එතුමාගේ තියෙන සුදුසුකම ගත්තොත් එතුමා විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම්වරයා. ආයුබෝවන් කියලා අපි ධනුෂ්ක මහත්මයාව පිළිගන්නවා අපේ වැඩසටහනට. ආයුබෝවන් ડોක්ටර්. ඉතින් පැයක කාලයක් තිබෙන නිසා මම කැමතියි ඔබතුමා හුඟක් වෙලාවට අපිට මේ සම්බන්ධ අපිට තිබෙන මේ ගැන මාධ්‍ය වලින් තිබෙන දැනුම නමුත් ඔබ කාලයක් තිස්සේ මේකත් එක්කම ගනුදෙනු කරපු නිසා මම කැමතියි මුලින්ම ඔබට නිදහස් ප්‍රවේශයක් ගන්නට දීලා ඊට පස්සේ අපිට විදුලි පාරිභෝගිකයෝ සහ බලශක්ති පාරිභෝගිකයෝ විදියට තියෙන පොදු ප්‍රශ්න අහලා ඊට පස්සේ ඒකත් එක්ක වැඩසටහන ඉදිරියට යන්න. ඉතින් මම හිතන්නේ දැන් ඔබතුමාටත් මේ දැනලා තියෙන්නේ බලශක්ති අර්බුදය මට බලශක්ති අර්බුදය විනෝදය සටහන් කරමින් කුප්පිලාම්බු දෙකකින්ම වැඩි පටන් ගන්න තියෙන්නේ. එහෙනම් අපි වැඩසටහනට පටන් ගමු ධනුෂ් මහත්මයා. හරි බොහොම ස්තුතියි ડોක්ටර් ප්‍රියංකර මේ බොහොම ස්තුතියි ඔබතුමාගේ ෆේස් ටු ෆේස් වැඩසටහනට මාව සම්පත්දායකයෙකු විදිහට එකතු කරගන්නට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මුලින්ම ඒ වගේම බලශක්ති ශාස්ත්‍රය හෝ ඒ විෂය සම්බන්ධයෙන් ඉගෙනීමක් හෝ ප්‍රාමාණික යම්කිසි ආකාරයක දැනුමක් ගොඩනගා ගන්න හේතු වුණු කාරණය තමයි 2010 වර්ෂයේදී පාටලි චම්පික රණවක අමාත්‍යවරයා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ කටයුතු කරද්දී එතුමාගේ සහ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා විදිහට කටයුතු කරන්න මට අවස්ථාව හම්බ වුණා. ඒක වසර දෙකමාරක කාලයක අත්දැකීමක්. ඉන් අනතුරුව නැවතත් එතුමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය 2015 පළමු මාස 10 කාලේ හම්බ වෙද්දිත් මට ඒ කාර්යය ඒ සේවය එතුමා වෙනුවෙනුත් රට වෙනුවෙනුත් කරන්න හම්බ වුණා. ඒකෙදි මම කියන්න කැමති අපි මේ දකින බලශක්ති අර්බුදයේ එක් පැතිකඩක් තමයි අපිට මේ පේන්න තියෙන්නේ. ඒකේ අවසන් ප්‍රතිඵලය තමයි විදුලි බලය නැති වෙලා තියෙන්නේ, ඉන්ධනවල හිඟතාවයක් ඇති වෙලා තියෙන්නේ, ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට රට පෙරළමින් පවතින්නේ. ඉතින් මේක තමයි බලශක්තියේ සාමාන්‍ය ස්වභාවය. හැබැයි පාටලි චම්පික රණවක අමාත්‍යවරයා විෂය සම්බන්ධයෙන් සුවිශේෂී ඉගෙනීමක් තියෙන ඒ සම්බන්ධයෙන් ප්‍රාමාණිකව පතපොත හදාරවපු ඒ වගේම පතපොත ලියපු පුද්ගලයෙක්. මට මතකයි 2011 වර්ෂයේදී අපි තීරණාත්මක කඩයිමකට ආවා. ඒ කඩයිම මොහොතේදී ලංකා විදුලි බල මණ්ඩලයට තීරණයක් ගන්න වුණා. ඒ තමයි IPP නැත්නම් පුද්ගලික විදුලි බලාගාර වලින් අධික මිල ගණන් යටතේ විදුලිය මිලදී ගැනීම සඳහා ප්‍රවේශ වීම. ඒකට හේතුව තමයි ලංකාවේ අපේක්ෂා නොකරපු මට්ටමේ අපි සාමාන්‍යයෙන් කියනවා අපි දැනට කරගෙන යමු තමයි ඉතින්. කමන්නේ. ඔව් තමයි. කරන් දෙන්නේ කලුවරේ ජනමරේ. හරි. නෑ. අපි මේ මම හිතන්නේ අපි මේ හොට්ස්පොට් වලින් ડોක්ටර් කනෙක්ට් වෙලා තිබ්බේ. මම හිතන්නේ මේ ඒකෙත් යම් බලපෑමක් දැන් මේ පොඩි ලස්සනට කරන්න ඕන නිසා පොඩක් ලැප් එකේ එහෙම ඈඩ් කරලා තිබ්බා. අපි ඒක හදා ගන්නකම් ඉස්සරහට යන්න. ඔව්. අපි ඉස්සරහට යමු. මේ කෙට්නික මේ තීක්ෂණ බාන්න එක පුළුවන් නම් අපි හදාගමු. කොහොමද ડોක්ටර් මම කිය හිටියේ බලශක්ති සම්බන්ධයෙන් පාටලි චම්පික රණවක මහත්මයා
ඉතාමත් දීර්ඝව ඒ පොතපත හදාරමින් ඔහු ජනන සැලැස්මක් සම්බන්ධයෙන් දීර්ඝකාලීන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රට හමුවේ තිබ්බා. ඒ තියෙනකොට තමයි ඒ අර්බුදය ඔහුට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒ අර්බුදය හමුවේ ඔහු තීරණාත්මක සාධකයක් විදිහට බලශක්තිය ඉන්ධන වලින් මිලදී ගන්නවා වෙනුවට මිනිස්සුත් එක්ක එකතු වෙලා ඒ අර්බුදය ජයග්‍රහණය කරන්න ඕන කියන සිතවිල්ල ඔහු තීරණය කර අධිෂ්ඨානය ගත්තා. ඒ අනුව සියලුම නිලධාරීන් ඒ වගේ රාජ්‍ය ආයතන සියල්ල සම්බන්ධ වෙලා විදුලි බල අවශ්‍යතාවයෙන් 8ක ප්‍රමාණයක් දෙක කතා කරනවා. රුපියල් බිලියන 6ක හෝ 8ක් තුනා. හැබැයි ඒකෙදි මිනිස්සුන්ගේ මොකද මම ඔබ ડોක්ටර්ත් එක්ක කතා කරද්දිම අපි බලශක්ති උදය. ඇත්තටම මේක දේශපාලන මේ තමයි ડોක්ටර් මේ පාටලි චම්පික රණවක එවකට ලිව්වා ඉතාමත් දුර්ලභ පොතක්. මේකට රාජ්‍ය සම්මාන පවා බලය. මේ බලය සහ බලයේදී එතුමා අන්තිමට ඉතාමත් පැහැදිලි කතාවක් කියනවා. මේ කතාවේ එතුමා කියනවා ශ්‍රී ලංකාවට මහා පරිමාණ ව්‍යාපෘති පරීක්ෂා කළ හැකි විධිමත් තාක්ෂණික විගණන හැකියාව සහිත ආයතනයක් අත්‍යවශ්‍යව ඇත. මේ කියන්නේ 2014. ඇතැම් අවස්ථාවලදී සුදු කරපටි අපරාධකරුවන් විසින් කැබිනට්ටුව පවා නොමග යවා ගණනය කිරීම සිදු කර ඇති ආකාරයේ මේ කෘතියෙන් පැහැදිලි වන නිසා ඒ රටට අත්‍යවශ්‍ය ලෙස සැලකමි. බලශක්තිය පිළිබඳ ලෝකය හා ලංකාවේ ක්‍රියාවලින්ගෙන් පෙනී යන්නේ බලශක්තියෙන් උපයා ගන්නා අසීමිත ධනය කැසිනෝ ජනමාධ්‍ය මිලදී ගැනීම නිලධාරීන් මිලදී ගැනීම නීති අතට ගැනීම ඇමති මණ්ඩලය තේරීම හෝ මාරු කිරීම ආණ්ඩු මාරු කිරීම දක්වා පැතිරී ගොස් ඇති ආකාරයයි. ශ්‍රී ලංකාවේ එවැනි බියකරු අගාධයක ඇද වැටමින් සිටි අවංක එඩිතර පිරිසකගේ ඉදිරිපත් වීමක් සිදු නොවුනහොත් රට අවසන් වනවාට ඇත්තේ අගාධයේ පත්ලේය. ත්‍රස්තවාදයෙන් මිදීමට දැක් වූ අධිෂ්ඨානය හා කැපවීම ජාතිය විසින් මේ සඳහා දැරිය යුතුය. එයට ජාති ආගම් කුල හෝ දේශපාලනික ભેදයක් අවශ්‍ය නැත. ඒ අපේ දරුවන් උදෙසාය. ඒ සඳහා එක් අයෙකු හට හෝ සිය අධිෂ්ඨානය ඇති කර ගැනීමට මේ කෘතිය දායක වන්නේ නම් මාගේ මේ ව්‍යායාමයේ අවතේ නොගියේ වෙයි. මේ 317 වෙනි පිටුවේ අන්තිම පිටුවේ තියෙන්නේ මේ පොතේ එතුමා කියනවා ලංකාවේ අනාගතයේ උදාවන බලශක්ති අර්බුදය ගැන. මෙතුමා මේක කියන්නේ 2014 දී. එතුමා අර්බුදය ගැන විතරක් කිව්වේ නැහැ. මේ අර්බුදයට තියෙන විසඳුනුත් එතුමා මේකේ යෝජනා කරනවා. කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව කොහොමද කරන්න කින්දමන්ද කියලා. එතුමා කෙටි කාලීනව කරපු එකක් තමයි එතුමා යටතේ තිබ්බා ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, පරමාණු බලශක්ති අධිකාරිය කියන මේ ආයතන. සුනිත්‍ය බලශක්ති අධිකාරියට නිත්‍යානුකූලවම පැවරලා තියෙනවා මිනිස්සුන්ව දැනුවත් කිරීම සහ බලශක්තිය සම්බන්ධයෙන් යම් ස්ථාවරත්වයක් ගොඩනැගීමට සඳහා වන වැඩපිළිවෙලක් කරන්න. එතුමා ඒ නිලධාරීන්ව කොළඹවලා මෙන්න මේ විදුලි බිලකට මග මේ මිනිස්සුන්ව දැනුවත් කරන්න සිදු කරා. ඒ වගේම මේ බලශක්ති ඉල අඩු කිරීම සඳහා බලශක්තියෙන් සපිරි රටක් කොහොමද නිර්මාණය ඒ වගේම අද අපි අර්බුදයකට ලක් වෙලා කාර්යක්ෂමතාවයක් ආයතනගත කිරීමක් කරන්න ඕනේ. එතුමා ඒ සම්බන්ධයෙන් සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙහෙवला ඉන්ධන පිරිමස්නු බලශක්තිය සුරකුණු කියන වැඩසටහනක් විදිහට එක කරන්න එක මම කටයුතු කරනවා. ඒ වගේම තමයි එතුමා විසින් කෘතියක් කියනවා හෙට ලංකාවේ විදුලි බලය ආදී ශිෂ්ටාචාරගතව පවත්වාගෙන සිට අද ලංකාව කාර්මිකව සහ සමාජීය වශයෙන් දියුණු තත්ත්වයකට ගෙනෙනකොට මේ විදුලි අවශ්‍යතාවය ඉටු කරන්නේ කොහොමද කියලා. ඉතින් මේවා එතුමා පොත්වල ලියලා කතා කර කර කයිවාරු ගහපු නායකයෙක් නෙමෙයි. එතුමා ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලක්, ජනන සැලැස්මක්, ජනන ක්‍රියාවලියක්, ඩිමාන්ඩ් මැනේජ්මන්ට් සිස්ටම් එකක් මේ රටට හඳුන්වලා දුන්නා. ලංකාවේ දැඩි
තමයි තාක්ෂණයේ බාධා වලට ප්‍රධාන හේතුව විදුලි බලයේ බාධාව බව ඉතාමත් කනගාටුවෙන් දැනුවත් කරමින් මම මේ ડોක්ටර්ට මේ සෞභාග්‍යයේ මගේ අංක 50 තියෙනවා බල ශක්තිය ශාස්ත්‍රයේ ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියලා මේ කියන කාරණා මේ 59 වෙනි පිටුව හරි මිනිස්සු කවුරු හරි මේ පොත ඔන්ලයින් එකෙන් ඩවුන්ලෝඩ් කරලා කියවුවොත් මේවා මේ මහ පොළොවේ කරන්න කොච්චර මෑත කාලීනව කිරීම සඳහා ප්‍රායෝගිකතාවයක් තියෙනවද කියන ගැටලුව අපිට එනවා. අපිට අතරම ගැටලුවක් නැහැ. මේක මේ ඉස්සරහා තව අවුරුදු 10කින් අවුරුදු 15කින් එහෙම සැලසුම් සහගතව කරනවා නම්. හැබැයි පක්ෂ හදන්නේ අවුරුදු 5කට පමණයි. මොකද පක්ෂ හදන්න අවුරුදු 5න් පස්සේ මේ Tamanට මේ කාර්යය කරගන්න බෑ කියලා. ඉතින් ඒ අවුරුදු 5කට රටේ සමස්ත මහ ජනතාව උගස් දීලා මහ ජනතාව බිල්ලට දීලා මේ කාරණේ කරන ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒවේ ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නේ. කළුවරේ ඉන්නේ, පෙට්‍රල් ෂෙඩ් වල පෝලිං වල ඉන්නේ. එහෙමත් නැත්නම් ආයතනවල කර්මාන්ත ශාලාවල විදුලි බලය කප්පාදු කිරීම මත තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙලා තියෙන්නේ. ඒ තුලින් ජාතික ධනෝත්පාදනය සහ විදේශ විනිමය රට තුළට ගෙනීම සම්බන්ධ ප්‍රශ්නගතව නැගිලා තියෙන්නේ මේ අර්බුදේ දේශපාලන අර්බුදයක් විදියට. මම කිව්වා ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහත්මයා 2019 මේ මහා භාණ්ඩාගාරය අදිනකොට මේ මහා බැංකුවේ සමස්තය බාර දෙනකොට විදේශ සංචිතවල ඇමරිකන් ඩොලර් මිලියන 7,800ක් තියෙනවා. අද මොකද වෙලා තියෙන්නේ? අද ඇමරිකන් ඩොලර් මිලියන 500කට අඩුයි. ඒ වගේම රත්තරන් ටොන් මිලියන 20ක් තියෙනවා. මේ සමාන රත්තරන් ටොන් 20ක් තියෙනවා. අද වෙනකොට රත්තරන් ටොන් 3.5ට අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඒ කාලේ අවසාන වෙනකොට ලංකාවේ බැංකු පද්ධතිය ඇමරිකන් ඩොලර් මිලියන 1,500ක සංචිත පවත්වාගෙන යනවා. අද වෙනකොට ඍණ මිලියන 500 ඇමරිකන් ඩොලර්. මොකද්ද මේ තත්ත්වයට වෙලා තියෙන්නේ? උදාහරණයක් ගත්තොත් 2020ට සාපේක්ෂව 2021 අවුරුද්දේදී ලංකාවේ ආනයන වැඩි නැත්නම් ඉහළ යනවා ඇමරිකානු ඩොලර් මිලියන 2000 සීමාව දක්වා. ඉතින් මේ කියනවා එක පැත්තක කොවිඩ් අපි අනිත් පැත්තෙන් කියනවා ආනයන සීමා කරනවා කියලා. මේවා එහෙම වෙලා නැහැ ડોක්ටර්. දැන් මේ දේශපාලන අර්බුදය තමයි අද බල ශක්තිය අර්බුදය නිර්මාණය කරලා තියෙන්නේ. අපි නෙමෙයිනේ දැන් අපි මෙහෙම කියනකොට ඊයේ දවසේදී ආණ්ඩුවේ පාර්ශවකරු විදියට ඉන්න පෙරේද දවසේ පක්ෂයක නියෝජිතව ඇවිල්ලා මේ කතාවම කියනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් සියලු දෙනා පෙනී හිටියේ මේ සෞභාග්‍ය දැක්ම කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. ඒතර ඔවුන්ට දැන් මහ ජනතාව ඉස්සරහට ඇවිල්ලා මෙහෙම කටමත දෙලෙව්වා කියලා ඔවුන්ට මේකෙන් ගැලවෙන්න බෑ. දැන් ඔවුන් යම් කිසි විදියකින් අද ප්‍රෙස් කන්ෆරන්ස් එකකුත් කියලා අර මිනිස්සයා හොරා ඒකෙන් සමේ කරන්න බෑ ඇමරිකානු හිතවාදී පාලන ක්‍රමයක් තමයි යන්නේ කියලා. ඒක කිව්වයි කියලාම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මෙතන තෝනේ ડોක්ටර් විසඳුමක් ක්‍රියාවලිය මෙහෙයුමක් අපේ රටේ තියෙන අවාසනාව මේ සියලු පක්ෂ සහ සියලු දේශපාලන චරිත හැම වෙලාවෙම උත්සාහ කරන්නේ පක්ෂය රැක ගන්න, පාක්ෂිකයා රැක ගන්න. හැබැයි ඔවුන්ට පොදු සලස්මක් නැහැ. රට රැක ගන්න, ජාතිය රැක ගන්න, සමස්ත පුරවැසිය රැක ගන්න. අන්න ඒ වෙනුවෙන් තමයි මම හිතන්නේ අපි මේ සාකච්ඡාව මේ විදුලි බල අර්බුදය දක්වා බල ශක්තිය අර්බුදය දක්වා දේශපාලන අර්බුදය ඇවිල්ලා තියෙනවා. ඒ දේශපාලන අර්බුදය නිර්මාණය කිරීම සඳහා වන බලය දීලා තියෙන්නේ පුරවැසියා මහ ජනතාව වෙලා ඉන්න අපි. එතකොට ඔබද මමද ඇතුළු ඡන්දදායකයා.
ඉතින් ඒ ඡන්දදායකයට මිනිහා වගකීමක් තියෙනවා. අද අපිට මේ රටේ ඉන්න හිතෙන්න තියා රැඳෙන්න මොහොතක්වත් රැඳෙන්න හිතෙන්නේ නැහැ. අපිට ඒක වේදනාවක් තියෙනවා. අපි ඒක මහා දුක්බර අඳෝනාවක් බවට පත් වෙලා තියෙනවා. පෙට්‍රල් ෂෙඩ් එකට ගාවට ගියත්, ළඟින් ගියත්, තෙල් ගහ ගන්න ගියත්, බැංකුවකට ගියත්, එහෙමත් නැත්නම් ඒ ක්ෂේත්‍රවල ඉන්න මිනිස්සුන්ගේ විදේශ ආයෝජන හෝ විදේශ මේ මූල්‍යවත්කම් ලංකාවේ බැංකුවකට ආවත් අද මේ සෑම සියලු දෙයක් සම්බන්ධයෙන්ම තියෙන අපේ කලකිරීමක්. මොකද අපිට ඕන විදිහට අපිට සරලන විදිහට අපේ මුදලින් අපිට යැපෙන්න බැරි තැනක් මේ රට අදපත් වෙලා තියෙනවා. එතකොට ඒකට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන මේ ප්‍රතිපත්තිය. නැත්තම් පාටලි චම්පික රණවක අමාත්‍යවරයා 2014 දකින්නේ නැහැ බලශක්ති අර්බුදයන් නුදුරේ දිනනවා කියලා. මොකද ඔහු දකින්නේම ඒ ක්‍රියාවලියේ කොටස්කරුවෙක් විදිහට. ඔහු දකිනවා මේ ඇමතිකම් කරනකොට මේ අනික් පිරිසේ ක්‍රියාකාරීත්වයත් එක්ක මේක එච්චර සීරියස් ගමනක් නෙමෙයි. මම සීරියස් වෙලා වැඩ කරාට අනික් අයට මේක එච්චර ගාණක් නෑ. ඔහේ යනවා. අර දැන් අද උදේ තව ඇමතිවරයෙක් ඇවිල්ලා තියෙනවා මේ කැබිනට් ඇමතිකම් වල තියෙන වරප්‍රසාද විඳින්මින් රජයේ විවේචනය කරනවා කියලා. ඒ කියන්නේ කැබිනට් අමාත්‍යාංශවල වරප්‍රසාද විඳිනවා නම් රජයේ විවේචනය කරන්න බෑ. ඒකෙන් වැයන්ගේ අර්ථයෙන් කියවෙන්නේ. ඒකට මහජනතාව ඕන දුකක් විඳපු දෙන් අපි අපේ ලෝකේ අපි ජීවත් වෙනවා. මේක තමයි මේ පණිවිඩය වැයන්ගේ අර්ථයෙන් නැත්නම් වක්‍රව කියන පණිවිඩය. එතකොට මේ සියල්ල අසමත් කියන එක අපි දවසින් දවස මේ සමාජයේ ඉස්සරහ ඔප්පු වෙමින් පවතිනවා. ඉතින් මම විශේෂයෙන්ම නැවත වතාවක් මතක් කරන්න අපේ මාතෘකාවක් තියෙන්නේ බලශක්තිය අර්බුදය ගොඩනැගූ දේශපාලන අර්බුදය. මේ දේශපාලන අර්බුදය ගොඩනගන්න ප්‍රධානම මාතෘකාව බවට පත් වෙන්නේ මේ සෞභාග්‍ය දැක්ම හදනවා කියන එක. ඇත්තටම එතුමා හීන ලෝකයක් මැද තනි වෙලා තියෙනවා. එතුමා මේ හීන ලෝකයේ මැද මේ මොනවද සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එක මැනේජ් කරගන්න බැරි තැනක ඉන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතාවය ගත්තොත් මේ පාරේ තොටේ දුවන වාහන වලට මෙට්‍රික් ටන් 5000ක විතර අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම දැවිතෙල් බලාගාර දුවවන්න ඒකෙන් විදුලි උත්පාදනය කරන්න තවත් ඩීසල් මෙට්‍රික් ටන් 4000ක විතර උවමනාවක් තියෙනවා. ඒ වගේම පෙට්‍රල් නම් මෙට්‍රික් ටන් 3000ක වගේ උවමනාවක් තියෙනවා. අපි සප්ලයි ඩිමාන්ඩ් එක මැනේජ් කරන්න ඒ රික්වයර්මන්ට් එක බලන්න නම් අපිට තියෙන ඕනේ පොලිසි එකක්. අපිට තියෙන ඕනේ ෆයිනෑන්ස් කන්ට්‍රෝල් එකක්. අපිට තියෙන ඕනේ සස්ටේනබල් ප්ලෑන් එකක්. කොහොමද මේ දේවල් ටික මැනේජ් කරගෙන ඉස්සරහට යන්නේ කියලා. හැබැයි අපි ඒක මැනේජ් කරනවා වෙනුවට අපි නිකන් සමාජයට වෙනම ආතල් එකක් පණිවිඩයක් දෙන්න කෑ ගසමින් නිකන් අපි කියන්නේ නරිවාදම් කියමින් අර පොඩි මීඩියා ඩ්‍රිල් එකක් දෙනවා. දැන් උදාහරණයක් මීට මාසෙකට ඉස්සෙල්ලා අජිත් නිවාඩ් කබ්‍රාල්ගෙන් ඇහුවාම ඩොලර් ප්‍රශ්නයක් අපි ඩොලර් හොඳට දෙනවා. හැබැයි නැවක් ඇවිල්ලා ඩොලර් මිලියන 39ක් ඉල්ලනවා අපි ඩොලර් නැහැ. මේක තමයි යථාර්ථය. එතකොට අජිත් නිවාඩ් කබ්‍රාල් ධනකාරීකාරී වෘත්තිකෙක් විදිහට හරි. හැබැයි ආර්ථික විද්‍යාඥයෙක් නේ මහදල් කොට එන්න ඕනේ. ආර්ථිකයේ සම්මේ තියෙන ප්‍රශ්න ටික කරුණාකරණය කරගන්න. ඒක ෆේල්. එතකොට ડોක්ටර් අපිට දැන් කරගන්න වෙලා තියෙන්නේ මේ දේවල් පාලනය කරනවා ආරෙන්න. මේ පාලනය කර ගැනීම ඇත්තටම කටුක අමිහිරි අත්දැකීමක් වෙයි. මොකද මේක රාජ්‍යයකට දැන් තනියෙන් කරන්න බෑ. රාජ්‍යයට දැන් රාජ්‍යයේ ජීවත් වන පුරවැසියාගේ ඡන්දදායකයාගේ අවශ්‍යතාවය වෙනවා. ඒක මේ ඡන්දයකට විතරක් පාවිච්චි කරන්න වෙන අවශ්‍යතාවයක් නෙමෙයි. ඊට වඩා බැරෑරුම් තැනකට මේ දේශපාලන අර්බුදය ගොඩනගන බලශක්ති අර්බුදය වගේම ආර්ථික අර්බුදය වගේම සමාජ අර්බුදය වගේම සෞඛ්‍ය අර්බුදය මේ අපේ අතමයි මේ අත මිට මේ ළඟපාත කැරකෙනවා. දැන් අපිට අහන්න ලැබෙනවා මේ අත්‍යවශ්‍ය ඖෂධ තව සතියකින් දෙකකින් තුනකින් හිඟ වෙන්න නියමිතයි. ආයෙනවා මොකද්ද විකල්පේ ඩොලර් ඕනේ. හැබැයි ඩොලර් නැහැ. උත්පාදනය කරන්න එහෙම බලාපොරොත්තුවක් නැහැ. එහෙමත් නැත්නම් අපිට තියෙන අසල්වැසි රාජ්‍යයන්ගේ මිත්‍රශීලීත්වයේ මැදිහත් භාවය කළා මේක රීස්ට්‍රක්චර් කරගන්න රීෂෙඩියුල් කරගන්න අපිට එහෙම උවමනාවක් පෙන්වන්නේ නැහැ. එහෙමත් නැත්නම් මේ ආර්ථික අර්බුදය හමුවේ තියෙන ප්‍රශ්නාර්ථයට ජාත්‍යන්තර උපදෙස් වලියක් ගන්න අපි හිස නමන්නේ නැහැ. එච්චරට අපි මුග්ධ තැනක මේක හිර වෙලා ඉන්නේ. ඒක නිසා මේ සියල්ලටම අද වෙනකොට තේරුම් ගොස් තියෙන්නේ මේක දේශපාලන අර්බුදය සමතයකට පත් කරනකම් මේ කිසිදු අර්බුදයක් රට තුල අපිට විසඳුම් හොයන්න බැරි තත්ත්වයකට අපි අමාරු වෙලා තියෙනවා. මෙන්න මේක තමයි ડોක්ටර් මගේ මූලික හඳුනා ගැනීම.
හොඳයි අපි අද ෆේස් ටු ෆේස් වැඩසටහනින් වෙනදා රාත්‍රී 8ට හමු වෙනා වෙනුවට 7ට මේක පවත්වන්න තීරණය කරේ මේ බලශක්ති අර්බුදය නිසා ඇති වෙලා තිබෙන ප්‍රායෝගික තත්ත්වයන් එක්ක අපි අද වැඩසටහනට ආරාධනා කරේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම් වර්තමාන මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ් රාමනායක මහත්මයාට එතුමා ජනමාධ්‍ය ශාස්ත්‍රයේ නමක් දිනාගෙන තිබෙන පුද්ගලයෙක් ඒ වගේම විදුලි බල ශාස්ත්‍රයේ ප්‍රායෝගික දැනුමක් තිබෙන කෙනෙක් මේ විෂය සම්බන්ධව ඒ වගේම දේශපාලන ක්‍රියාකාරකයෙක් අපේ හිතවතෙක්. ඉතින් එතුමාගේ ප්‍රවේශය මම හිතන්නේ එකට බාධා වුණා තැන් කිහිපයකදීම මේ බලශක්ති අර්බුදය නිසා ඇති වෙලා තිබෙන තත්ත්වයන්. ඒ නිසා මේ අපි නැවතත් ඒ අතෑරුණු විනාඩි 10ක පමණ කාලය අපිට එතුමාගේ වටිනා කාලයෙන් ලබා දෙයි කියලා හිතනවා වැඩසටහන ඉදිරියේදී. මේ මම දැන් ඔබතුමාගේ ප්‍රවේශයත් එක්කම නිශ්චිත ප්‍රශ්න කිහිපයක් අහන්න කැමතියි ඔබතුමාගේ මේ විෂය සම්බන්ධව. එකක් තමයි මේ ඇත්තටම දැන් තිබෙන ප්‍රශ්නය මොකක්ද ආණ්ඩුව කියනවා ධාරිතාවේ ප්‍රශ්නයක් තියෙන කියලා විදුලි බලාගාරවල. එතකොට මම දැක්කා චම්පි කැමතිතුමා හිටපු කැමතිතුමා ඒ වගේම මධ්‍යස්ථ බුද්ධිමතුන් කියනවා නෑ මේකේ තියෙන්නේ මේ තෙල් නැති ප්‍රශ්නයක් ඩොලර් නැති නිසා තෙල් නෑ කියලා. දැන් මේ ධාරිතාවේ ප්‍රශ්නයක් කියලා ආණ්ඩුව බොරුද කියන්නේ. එතකොට මොකද්ද මෙතන තියෙන ඇත්ත තත්ත්වය? ඇත්තටම ඩොක්ටර් ලංකාවේ අතීත එම ඉතිහාසයේ නම් ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ අපි නිශ්චිත කාලයට නිශ්චිත බලාගාර ඉදි කළා නැහැ. දැන් උදාහරණයක් විදිහට liquid natural gas LNG බලාගාරයක් ලංකාවට එන්න නියමිත වෙලා තිබ්බේ පහුගිය අවුරුදු 5 ඇතුළත. හැබැයි ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ තිබ්බ යම් ගැටුම්කාරී තත්ත්ව මත ඒක ඉස්සරහට ක්‍රමිකව මේ පසුබෑගෙන ආවා. ඊට පස්සේ මේ ආණ්ඩුව ආපු ගමන් කිව්වා මේ අර ආණ්ඩුව පව් කරපු එක අපි ඉක්මනට පටන් ගන්නවා කියලා. අන්තිමට මොකද කරේ මේ ආණ්ඩුවත් බලයටපත් වෙලා අවුරුද්දක් ගියා ඇග්‍රීමන්ට් එක දක්වා එන්න. දැන් ඇග්‍රීමන්ට් එක ගහලා අවුරුද්දක් වෙනවා. හැබැයි තාම LNG කන්වර්ෂන් එක කළා නැහැ. ඒ කියන්නේ මේ තීරණ සහ ක්‍රියාවලියේ තියෙන අසමතුලිතතාවයන් මත යම් පරක්කු වීමක් සිදු වෙලා තියෙනවා ඉතිහාසයෙන්. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ඔය මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ඒ ආණ්ඩුව ඉතාම ඉහළින් කතා කරන එකක් තමයි අපි තමයි නොරොච්චොල්ලේ ගල්ලංගුරු බලාගාරය හැදුවේ. අපි තමයි ඉහළ කොත්මලේ බලාගාරය හැදුවේ කියලා. අතර ඉතිහාස කතාව කියලා ගත්තොත් එහෙම මේ දෙකම සංකල්පමය වශයෙන් නිර්මාණය කළා ශක්්‍යතා දෙනය කරේ චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව කාලේ. එතකොට හදන්නේ 2010න් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දෙවෙනි දුර කාලේ. එතකොට මේක තමයි ඇත්ත. එතකොට එක පැත්තකින් සත්‍යතාවයක් තියෙනවා මේ බලාගාර ඉදිකිරීම සහ ජන ශක්තියට එකතු කිරීම සම්බන්ධයෙන් අපි අපේක්ෂා කරන කාලයට වඩා කාලය කාදැමීමකින් මරා දැමීමකින් පස්සේ තමයි මේකට එකතු වෙන්නේ. ඒතර අපිට තේරෙනවා මේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය බල ශක්තිය අපිට හම්බ වෙන්නේ නැහැ. අපි පරක්කු වෙලා යන්නේ මේ බැටන් එකේ. දෙවෙනි එක තමයි මේ ධාරිතාවයේ ගැටලුවක් නැහැ. සාර්ථකයි. ඊට පස්සේ මේක ඉන්ඩස්ට්‍රියල් කන්වර්ෂන් එකක් අපි කරා කිර්ලපන තියෙනවා එක්ස්තරා ස්ථානයක් නිකිනි ඔටෝමේෂන් කියලා. මේ ආයතනයේ සමස්ත වහලේ උඩම මේ පද්ධතිය ගැව්වා. ඊට පස්සේ මේක ප්‍රැක්ටිස් කරා LOLC සමාගමේ ප්‍රධාන කාර්යාලයේ රාජගිරියේ තියෙන. අති සාර්ථකව මේක කරා. ඔබ හිතන්න ડોක්ටර් අද මේ වෙනකොට රූෆ්ටොප් සෝලර් වලින් මෙගාවොට් 400ක් උත්පාදනය කරනවා.
ඔය ප්‍රශ්නේ මාව චම්පි කරනවකට මේක මේ කියන්නේ උදාහරණයක් විදිහට ලෑන්ඩ් ස්පේසස් වල ගහන්න බලනකොට ලංකාවේ ආයතන ලංකාවට විදේශ ආධාර දෙකක් හම්බුණා. එකක් ජපානයේ ජයිකා ආයතනයෙන් අනික එක කොරියාවේ කොයිකා ආයතනයෙන්. බරුත කන්දේ අදටත් තියෙනවා හම්බන්තොට බරුත කන්ද කියන ප්‍රදේශයේ ප්‍රොජෙක්ට් එකක් මෙගාවොට් 10 ප්ලාන්ට්ස් දෙකක් ගැහුවා. එකකට එකක් ෆේස් ටු ෆේස් තියෙන්නේ මේ අපේ වැඩසටහන වගේ නම ෆේස් ටු ෆේස් වගේම එකකට එකක් මුහුණලා තියෙන්නේ. මේ රාජ්‍යයන් දෙකක් අතිසාර්ථකයි. අදත් මේක ක්‍රියාත්මකයි. එතකොට ලංකාවේ ඒ වගේ මේ කියන්නේ සමාජ ස්තරයකට මේ පොළොව හරිය නැත්නම් රජයේ දායකත්වයෙන් තවත් මෙගාවොට් 100ක් තියෙනවා. ඒ වගේම අර්බුදයක් චැම්පියන්වක මුහුණ දුන්නා අපිත් ඒකට මුහුණ දුන්නා මේ සූර්ය බලය වගේම සුළං විදුලි බලය ඔබ දන්නවා දැන් මේ දවස්වල කවුරු හරි පුත්තලමෙන් පාලවිය හරහා යනවා නම් මේ දෙපැත්තෙම වින්ඩ් මිල්ස් ගහලා තියෙනවා. හැබැයි මීට චැම්පියන්වක ඒ අමාත්‍යාංශය කරන කාල සීමාවට කලින් නැත්නම් 2012ට ඉස්සෙල්ලා එහෙම තත්ත්වයක් තිබෙන්නේ නැහැ. ඒක පටන් ගත්තා. මේකට ආයතන දෙක තුනක්ම සම්බන්ධ වුණා. අක්බර් බ්‍රදර්ස් ආයතනය කරා, ඒ වගේම හේලිස් ආයතනය කරා. ඉතාමත් දේශීය දැනුමත් ඒ වගේම විදේශ තාක්ෂණයත් ඒකාබද්ධ කරලා ඉතාමත් අපූර්ව සංකල්පයක් එක මේ ව්‍යාපෘතිය කරා. එතකොට මට මතකයි මේ පළවෙනි බලාගාරය විවෘත කරන්න හදන කාලෙදී යම් උද්ඝෝෂණ ක්‍රියාවලියකුත් ක්‍රියාත්මක වුණා ඒ කියන ප්‍රදේශවල. මේකෙන් ගොවිතැනට බලපෑම් ඇති වෙනවා. මේ නොරොච්චෝල බලාගාරයේ තවත් එක් අන්තයක් බවට පත් වෙනවා. ඒ වගේ මහා මේ බොරු කතා ගුණ කියලා මිනිස්සුම බය කරා. අද ඔබට කියන්න සතුටුයි. අද සූර්ය සමාවෙන්න මේ මොනවාද මේ සුළං බලයෙන් ආසන්න වශයෙන් මෙගාවොට් 200ක් අද රටේ ක්‍රියාත්මකයි. ඒ ආරම්භය අතන තියෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් කුඩා ජල විදුලි බලාගාරය මෙගාවොට් 450ක් තියෙනවා. එහෙම ගත්තාම ડોක්ටර් මේ ඔක්කොම ධාරිතාවයේ ආසන්න වශයෙන් මෙගාවොට් 4500 4800 ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඩිමාන්ඩ් එක. මට එතෙන්දී ඔබ ඇහෙන්නේ නැතුව ගියා දනුෂ් මහත්මයා. පොඩ්ඩක් ඔබ ඇහෙන්නේ නැතුව දැන් මේ මොහොතේ ඇහෙන්නේ නැතුව ගියා පොඩ්ඩක්. මට ඒක අහගන්න ඕනේ නැවත කියපු කාරණාව. දැන් එනවද ડોක්ටර්? දැන් හරි. එනවනේ. ඔව්. හරි. එතකොට ડોක්ටර් අපි කිව්වොත් එහෙම ලංකාවේ ඒ වගේ ආයතන ප්‍රශ්න නැහැ. ආසන්න වශයෙන් මෙගාවොට් 4500 ප්‍රමාණයක් තියෙනවා. හරි. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම ඩිමාන්ඩ් මැනේජ්මන්ට් එක අපි හරියට කරගන්න දක්ෂ නම් අපිට මේක පාලනය කරගැනීමේ තත්ත්වයක් තිබුණා. ඉස්සරහට එන අභියෝගය ඕක නෙමෙයි ડોක්ටර්. ජනවාරි 1 වෙනිදා වගේ වෙනකොට ලංකාවේ සංඛ්‍යා දත්ත අනුව ලංකාවේ රිසර්වර්ස් වල කැපැසිටි එක 80ක් විතර තිබ්බා. එතකොට දැන් මේ වෙනකොට මේ රිසර්වර්ස් වල වෝටර් ලෙවල් එක අඩු වෙලා 130 40ට බහලා තියෙනවා. ඒ ඉස්සරහට යනවා යාලකන්නේ. ඒත් එක්කම ලංකාවේ ජල අවශ්‍යතාවයේ පානීය ජලයේ වශයෙන් මේ සියල්ලම කරන්න වෙන්නේ මේ වෝටර් රිසෝර්සස් වලින්. එතකොට මට මතකයි ඉස්සර පාර්ලි චම්පි කරනවක මහත්මයා මේ ඩේලි our purchasing pattern එක බලන්න අද කොච්චරද වෝටර් ලෙවල් අරින්න ඕනේ කියලා ඩිසිෂන් එක පවා ගන්න ඒක සිද්ධ වුණා. සමහර නිලධාරීන් එක එකතු වෙලා. මොකද මේ මැනේජ්මන්ට් එක තිබ්බේ නැත්තම් අපි ගිහමුකෝ දැක පැත්තකින් මොනවද ඉන්ධන නැහැ. එතකොට අනිත් පැත්තෙන් ජලය නැහැ. එක තැනක් එනවා මේ ලෙවල් එක හදිස්සියවත් මැනේජ් කරගන්න බැරි වුණොත් මුළු සිස්ටම් එකම ඉන්ටරප්ට්ලා ඩිස්ටර්බ් වෙනවා. ඒ කියන්නේ අපි කියන ට්‍රිප් වෙනවා. එතකොට ඒකේ ප්‍රධානම ධාරිතාවය පාලනය කරන්නේ වික්ටෝරියා ජලාශය. අනිත් පැත්තෙන් අපි කියන්නේ ඉහළ කොත්මලේ බලාගාරය. වික්ටෝරියා බලාගාරය, ඉහළ කොත්මලේ බලාගාරය. හැබැයි අපිට ඇහෙන්න තියෙන එකක් තමයි මේ වගේ වෝටර් මැනේජ්මන්ට් එකවත් මේ වෙනකොට හරියට කෙරෙන්නේ නැහැ. හිතන වෙලාවට හිතන පරිමාවෙන් මේ පැත්තෙන් ඩීසල් නැත්නම් අර පැත්තෙන් අරිනවා. එහෙම බෑ මේ වැඩේ කරන්න. ඒක තමයි ડોක්ටර් කියන්නේ අර මේ බල්ලා වැඩේ බූරුවට දෙන්න බෑනේ. ඒ කියන්නේ ඒ නිශ්චිත කාරණා තියෙනවා නිශ්චිත වෘත්තීයභාවයක් තියෙන්න ඕනේ. ඒතර ලංකාවේ වෙලා තියෙන්නේ දැන් මේ ළඟදී අපි ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක MMM සාකච්ඡා ටිකක් අපි 43 වන සංවිධානයේ විදිහට අපි සංවිධානය කරගෙන යනවා. අපි ඒ සාකච්ඡාවට ගියාම ඒ අතම් තානාපතිවරු තුන් දෙනෙම මේක ඇහුවා. උඹලගේ රටේ ප්‍රශ්න වෙලා තියෙන්නේ උඹලගේ රටේ පත් වෙන ඇමතිවරුන්ට විෂය ගැන දැනුමක් නැහැ. ඒ දැනුම නැත්නම් ඉගෙන ගන්න කැමැත්තක් නැහැ. එහෙම දන්නේ නැති මිනිස්සු ටිකක් කියනවා කතාවට අතිශය දක්ෂයි.
හැබැයි මේක පාලනය කරගන්න මේකේ අභ්‍යන්තරේ මේකේ ගැඹුර හාරා බලන තරම් දැනුම උනන්දුවක් අවශ්‍යතාවයක් නැහැ. දැන් ඒක තමයි වෙලා තියෙන්නේ. මම සරල උදාහරණයක් කියන්නම්. දැන් අපි කියමුකෝ ගම්මන් පිළමතුමා යම් කිසි දැනුමක් තියෙන මිනිස්සෙක් මෝඩයෙක්ම නෙමෙයි කියලා. දැන් කොහොම හරි එතුමත් මේ වැඩේ හොඳටම නාගත්තා. නාගෙන කට ටිකක් ඉස්සර කළා දැන් එතුමා වී අයින් කළා. දැන් මම මේ රටේ පුරවැසියෙක් විදිහට මම හිතුවා එතුමාගේ අයින්වීමෙන් පස්සේ මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයට බලපාන පුද්ගලයෙක් මේකට දායි කියලා. අන්තිම මොකද උනේ? සතියකමාරක් සිංගප්පූරුවේ හොස්පිටල් එකකට ගිහිල්ලා බේත් අරගෙන ආපු මේ වෙනකොට තමන්ගේ මේ ශරීරය ඉතාමත් තරබාරුව හිමින් සීරුවේ ඇවිදින මිනිස්සෙක්. කැමැතිකම දෙනවා බලශක්තිය මාත්‍යාංශ. එතුමා මේ මොනවාද රෝගී තත්ත්වයෙන් විදේශගත වෙන්න ඉස්සලා කියනවා මම විදුලිය නිපදවන්නම් මට මේ තෙල් දෙනවා නම්. දැන් දෛවෝපගතව එතුමා තෙල් ඇමති බවට පත් වෙලා. දැන් එතුමා විදුලිය දෙන්න තෙල් දෙන්න වෙනවා විදුලිය නිපදවන්න. දැන් මේ වගේ හරි අප්‍රංශ දේවල් තමයි ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය සහ රාජ්‍ය පරිපාලනය වෙන්නේ පාලනය වෙන්නේ. මේක ගැලපෙන්නේ නැහැ. මේ ගැලපීම වෙනස් කරන්න තමයි මේ දේශපාලන අර්බුදය විසඳ ගන්න අපි කටයුතු කරනවා. ඉතින් ඔබතුමාගේ ප්‍රශ්නය ඇහුවේ ධාරිතාවේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ 100% තෙල් වල ප්‍රශ්නයක්. මොකද තෙල් විදුලි බලාගාර වලට මම අර ඉස්සෙල්ලා මුලදී කිව්වා ආසන්න වශයෙන් මෙට්‍රික් ටන් 4000ක් ඕනේ. මේ මෙට්‍රික් ටන් 14000 දෙන්න බෑ. දෙන්න ඩොලර් නැහැ. විදේශ සංචිත නැහැ. ෆොරින් රෙමිටන්සස් දැන් එන්නේ නැහැ. මොකද මිනිස්සු වෙන පාරවල් වල වෙන දේවල් වලට ඒක පාවිච්චි කරනවා. රජයේ සම්බන්ධයෙන් තියෙන අල්ප මාත්‍රයක විශ්වාස නැති වගේ සියලු පාර්ශ්ව තහවුරු කරගෙන යනවා. හොඳයි ඔබතුමාගේ විග්‍රහය තුළ සාරාංශය විදිහට මම කිව්වොත් දැන් මේ වෙලාවේ පවතින බලශක්ති අර්බුදය මේ අපි කරන්ට් එක අපිට නැත්තේ රටේ ඩොලර් අර්බුදය නිසා ඒ ඩොලර් නිසා නැති නිසා තෙල් ගන්න විදියක් නැහැ. ඒ නිසා අපේ විදුලි ජනනය කිරීමේ කැපැසිටි එක අඩු වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අපිට විදුලිය නැත්තේ කියලා මම සමරයිස් කරගත්තොත් ඒක හරිද? හරි ડોක්ටර්. හරි. ඒ කියන්නේ ඩොලර් ප්‍රශ්නේ තියෙන. දැන් ඩොලර් සංචිත ඒක ඒවා රැස් කර ගැනීමට හෝ තිබෙන ඒවා කළමනාකරණය කර ගැනීමට හෝ ඩොලර් නැවත උපයා ගැනීමට වැඩපිළිවෙලක් නැති නිසා දැන් වර්තමාන පාලකීන්ට පාලක පක්ෂයට උන් දැන් මේ අපිව අඳුරේ තියෙනවා. දැන් මම අහන ප්‍රශ්නේ තමයි දැන් අපි එතනින් ඊළඟ ප්‍රශ්නට යනකොට දැන් මේගොල්ලෝ ඩොලර් උපයා ගන්න තියෙන මාර්ග පවා දැන් අපි දෙන්නම හොඳටම දන්නවා මේ කාබනික වගාවක් කියන මේ මිත්‍යාවක් ගෙනල්ලා 100% කාබනික වගාවක් ගැන කියලා අපේ ඩොලර් ආදායම නැති කරගත්තා. තේ වලින් කුරුඳු වලින් අපිට තියෙන ආදායම නැති කරගත්තා. දැන් ඒවත් එක්ක ඩොලර් නැහැ. නමුත් දැන් ඔය කියනවා වගේ කබ්‍රාල් මහත්මයා එහෙම වගාඩම්බර කියන අපිට අහන්න ලැබුණා ඔය ඩොලර් අපිට සල්ලි ප්‍රශ්නයක් නැහැ. තව අමාත්‍ය නියෝජක මාත්‍තරෙක් කිව්වා රාජ්‍ය මාත්‍තරෙක් කර කවුරු හරි මේ බැංකුව වල ඩොලර් නැත්තේ කියලා. මේ ඩොලර් තියෙනවා නැත්තම් බැංකුව වල තමයි නැත්තේ කියලා. දැන් මේ දේශපාලන විගණනකුත් දැන් ඔය ඔබ කියපු ඊයේ ක්‍රියාත්මක වුණා මේ ඕවනම් අපිට එච්චර විශ්වාස කරන්න බෑ. ඔක්කොම හරි මේ නාට්‍ය හරංග කලා ප්‍රගුණ කරපු දෙතුන් දෙනෙක් ඉන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා මේ වෙන මොකක් හරි මූවමන්ට් එකකට යනවා කියලා තමයි මම දැන් අපි දෙන්නම ටිකක් දේශපාලන භූමියෝක අඩු වැඩි වශයෙන් මේ ආශ්‍රය කරන නිසා අපිට තේරුමක් තියෙනවනේ දැන් වෙන මේ නායකයෙක් හදනවා කියලාද වගේ මතයකුත් යනවා ඒ අතරේ. දැන් මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් මේ ඔය ඇමරිකානු සමාගමක් පහුගිය කාලේ ගිවිසුමක් අත්සන් කරපු කතාවක් විදුලි බලමන් මේ අපි බලශක්ති ක්ෂේත්‍රයේ ගෑස් සම්බන්ධව ඔව් අන්න හරි අන්න ඒ ගැන අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඒක අපිට කොහොමද බලපාන්නේ කියලා අපේ මේ ඉදිරි මේ බලශක්ති සම්බන්ධ අර්බුද වලට අපේ රටේ දේශපාලනයෙන් අද පංචපුද්ගල අධිකරණයක් මේක නිෂ්ප්‍රභා කරන්නේ ડોක්ටර්. මේමයි සාමාන්‍යයෙන් බලශක්තියෙන් සම්පෝෂිත වීම රාජ්‍යයක් විදිහට හරි වැදගත්. මොකද දැන් අපිට තේරෙනවානේ බලශක්තිය නැති වුනහම අපිට තියෙන තත්ත්වය කොහොමද කියලා. දැන් හිතන්න දැන් මෙහෙමයි. ඒකේ අපි කාරණා දෙකක් තේරුම් ගන්න ඕනේ. සමහරක් දේවල් තියෙනවා අපිට තනියම කරගන්න බෑ. අපිට විශේෂඥ දැනුම ඕනේ. එහෙමත් නැත්නම් කාගේ හරි මූල්‍ය දායකත්වයක් ඕනේ. හැබැයි අපි දන්නවා ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් බිහි වෙච්ච ඉංජිනේරුවෝ වෘත්තිකයෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා. මම ඔබට එක උදාහරණයක් කියන්නම්. ඔය දැන් ඔයකට එක්ක සම්බන්ධ වෙලා තියෙනවා යුග දනවි කියලා ආයතනයක්. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් කියලා. ඒතර ලංකාවේ ඔය ට්‍රාන්ස්ෆෝමර්ස් මැනුෆැක්චරින් එකේ ලීඩින්ම කම්පැනි එක තමයි LTL කියන ආයතනය. එතකොට ඒ ආයතනය ලංකාවේ විදුලි බල මණ්ඩලයට අභියෝග කරමින් ලංකාවේ විදුලි ක්ෂේත්‍රයේ මහා දැවැන්ත පිම්මක් ඉස්සරහට තියන්න මේ බලපාන ආයතනයක්. ඒතකොට ඒ ආයතනයේ ඉන්නේ ලංකාවේ දේශීය ඉංජිනේරු, දේශීය ව්‍යවසායකයෝ, දේශීය සම්පත් බහුතරයක්. දැන් ඒ ආයතනයේ විදේශගතව Tamanගේ ව්‍යාපාර ජාලය දියුණු කරගෙන යනවා.
උදාහරණයක් බංග්ලාදේශයේ අප්‍රිකාවේ උන් බලාගාර නිෂ්පාදනය කරනවා. එතකොට ඒ දායකත්වය උන් ලංකාවේ තියෙන දේශීය ඥානය අරන් ගිහලා දේශීය මිනිස්සු අපේ අරගෙන ගිහලා මේ දේ කරනවා. එතකොට මේ යුගධනවි බලාගාරයත් එක්ක නිව් ෆෝර්ට්‍රස් ඇග්‍රීමන්ට් එකේ බැලූ බැල්මට පෙනුමට තියෙන්නේ මේ බල ශක්තිය මිලදී ගන්න නැත්නම් මේ ප්‍රයිස් එක ඩිසයින් කරන්න ප්‍රයිස් එක තීරණය කරන්න හම්බ වෙලා තියෙන මොනවාද ඒකාධිපති අවස්ථාව. ඒ කියන්නේ ඒ කම්පැනියට පුළුවන් ඩිසයින් කරන්න මේ ඉදිරි වර්ෂ ගණනාවටම මේ ඇග්‍රීමන්ට් එක තියෙනකම් අපි මෙන්න මේ මුදලට තමයි මේ විදුලිය දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ප්ලාන්ට් එකක් එස්ටැබ්ලිෂ් කරනකොටම පවර් පර්චේසිං ඇග්‍රීමන්ට් එකක් ගන්නෑ. මොකද ඒක ඒ මොහොතේ තියෙන තාක්ෂණය මත ඊට පස්සේ ඒ කාලානුරූපීව කරන කාරණයක්. හැබැයි මේක එහෙම දෙයක් වෙලා නැහැ. මේක අභියෝගයට ලක් කරේ මෙන්න මේ කාරණා ටික. හැබැයි අද දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා මේක ඉදිරියට ගෙනියන්න බෑ. මේකේ නෛතිකභාවය තහවුරු කරමින් මේ 100ට ගන්න උන්ට අයිතිය තහවුරු කරන්න අවශ්‍ය පසුබිම නෛතිකව තියෙනවා, නීති අනුකූලව තියෙනවා. ඒ අනුව මේක ඉදිරියට යනවා කියලා. හැබැයි තවමත් අපිට තියෙන අවස්ථාවක් මේ විදුලිය මිලදී ගැනීම කියන කාරණය සම්බන්ධයෙන් ඔවුන් හා සමගින් යම් එකඟතාවයක් ඇති කරගන්න. මොකද ඒක තමයි අපිට දීර්ඝ කාලිනව බලපාන්නේ. මොකද තව ප්ලාන්ට් එක ඉදි වෙන්න පුළුවන්. LNG ට්‍රාන්ස්ෆර් එක, LNG ටර්මිනල් එක ඒගොල්ලෝ ගෙනල්ලා හැබැයි අඛණ්ඩව LNG ඒගොල්ලන්ගෙන් ගන්න ඕනේ කියන නීතියට අපි යටත් වෙන්න ඕනේ නැහැ. එතන තමයි බල ශක්තිය අපිට තියෙන ආරක්ෂිතතාවය. මොකද උන් අපිට යම් තැනකට කිව්වොත් ඕන දෙයක් අපි දෙන්නේ නැහැ අද. මේක. අන්න අපි ඒගොල්ලෝ යටත් වෙලා ඉන්න වෙනවා. හැබැයි ඒගොල්ලෝ දෙන්නට මොහොතක අපිට තුන්වෙනි පාර්ශ්වයෙන් ගන්න නිදහස තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට තීන්දුවක් ගන්න ඕනේ හරි අපි අද මේ ප්ලාන්ට් එක ෂට් ඩවුන් කරනවා කැපිටල් ෆී එකක් මුකුත් ගෙවන්නේ නැහැ අපි මෙන්න මේ ප්ලාන්ට් එකෙන් ගන්න කියලා. දැන් එහෙම එකක් නැහැ. එහෙම නිදහසක් අපි තියාගෙන නැහැ මේ ඇග්‍රීමන්ට් එකේ. අපි උන්නේ යටත්ව තමයි බල ශක්තිය උත්පාදනය කරන්නේ බල ශක්තිය මිලදී ගන්නෙ. ස්වෛරී රාජ්‍යයක් විදියට අපි කළ යුත්තේ අපිට අවශ්‍ය මොහොතේදී බල ශක්තිය මිලදී ගන්න අපිට අවශ්‍ය නම් LNG එක නිව් ෆෝර්ට්‍රස් එකෙන් ගෙන්න ගන්න අපිට අවශ්‍ය නැත්නම් ඔවුන්ගෙන් නොගෙන ඉන්න වෙන තුන්වෙනි කණ්ඩායමකකින් තරඟකාරී පදනම මත මිලදී ගන්නත් අවශ්‍ය නිදහස තියෙනවා. මොකද මේ LNG කන්වර්ෂන් එක රටකට අවශ්‍යයි. මම අහගෙන මේ ළඟදී ඔය හිටපු විදුලි බල මණ්ඩලයේ සභාපති වෙන කෙනෙක් වෙච්ච මොටරෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනුර විජේපාල මහත්මයා කියනවා මේ LNG කන්වර්ෂන් එක ලංකාව ලැකින් පාර්ට් එකක්. මේක කාලයක් තිස්සේ තිබ්බ එකක්. මේක කැලණි තිස්සේ බලාගාරයකට එනවා නම් හොඳයි ඒ කන්වර්ෂන් එක. මොකද ඒක තමයි එනර්ජි එකේ ෆියුචර් එක, ලෝ කොස්ට් එක. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ එනර්ජි සෝස් එක LNG එකේ ටර්මිනල්ස් දාලා මේ පර්චේසිං එක සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව निराකරණය කරගන්න ඕනේ කියලා. ඉතින් ඒක රටක් විදිහට ආණ්ඩුවක් විදිහට කළ යුතු කාරණයක්. එතකොට දනුෂ මහත්මයා ඔබ දැනට මේ ඇග්‍රීමන්ට් එක දැන් ඇක්ටිව්ද මොකද උනේ දැන් ඒකේ මොකද දැන් වර්තමාන තත්ත්වයකට විරෝධයකුත් මතුවුණානේ විදුලි බල මණ්ඩලයේ සහ මේ විදුලි ශාස්ත්‍රයේ බලශක්ති ශාස්ත්‍රයේ විද්‍යුතුන්ගෙන් සහ ක්‍රියාකාරීකයන්ගෙන් මොකද ඒකේ තත්ත්වය දැන්? ඔව් ඒකනේ ඊට පස්සේ ඒකට පෙත්සම්කරු 5 දෙනෙක් ඉදිරිපත් වෙලා ඔය මම හිතන්නේ අපේ මැල්කම් රංජිත් කාදිනල් මේ උන්වහන්සේත් ඒ වගේ මැල්ලේ ගුණවන්ත සාන්ද්‍රුවත් ඒ වගේම ස්වාධීන ආයතන පෙත්සම් 5ක් ඉදිරිපත් කළා. මේ ගිවිසුම නිෂ්ප්‍රභ කරන්න කියලා. අද ශ්‍රේෂ්ඨාධිකරණය මම මේ ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් තීන්දුව නම් දැක්කේ නෑ. අද උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මේකේ නඩු නිමිත්තක් නෑ. මේක මේ දාලා තියෙන පැමිණිලි පහ නිෂ්ප්‍රභ කරනවා. ඒ අනුව මේ ගිවිසුම ඉදිරියට කරගෙන යන්න පුළුවන් කියලා. එහෙමයි තත්ත්වය නේ. ඒක භයානක තත්ත්වයක් එතකොට බලන් ගියාම. ඔය බල ශක්තියේ ස්වාධීනත්වය ස්වෛරීභාවය අපිට ගිලිහෙන්න පුළුවන්. මෙහෙමයි අපිට ඔය කාරණේ මතම පදනම් වෙලා මේ අපිට මේකේ මේ අනාරක්ෂිතතාවය ඇති වෙනවා කියන තැනකට එහා ගියොත් අපිට ඇත්තටම තියෙනවා බල ශක්තිය සම්බන්ධ උදාහරණයක් අපේ මේ මොනවාද දැන්ට තියෙන තොරතුරු නම් මම ඔබට ඉස්සෙල්ලා කිව්වා තාප විදුලිය තමයි බහුතර. එතකොට අපිට ප්ලෑන් එකක් නැහැ අපි තාප විදුලියෙන් කොහොමද ඊළඟ LNG හෝ වේවා මොකද ලෝකයක තොත්තේම ප්‍රංශය වගේ රටවල් ඒ ප්‍රංශයේ විදුලි බල අවශ්‍යතාවයෙන් 75% උපයා ගන්න න්‍යෂ්ටික බල ශක්තිය. ඒතර අපි ගත්තොත් එහෙම දැන් අපිට ආධාර දෙන බංග්ලාදේශයේ මේ සිටි එක මැද්ද ගහනවා මෙගාවොට් 2500ක නියුක්ලියර් පවර් ප්ලාන්ට් එකක්. රෂියන් ටෙක්නොලොජි එකත් එක්ක. ඒතර අපිට මේ සම්බන්ධයෙන් අනාදිමත් කාලයක ඉඳන් බියක් තියෙනවා. අපිට ඔය බියම තිබ්බා නොරොච්චෝලේ විදුලි බලාගාරය එනකොට. හැබැයි නොරොච්චෝලේ විදුලි බලාගාරයත් නියමිත කාලෙ නෙමෙයි ඉදි වෙන්නේ.
දැන් උදාහරණයක් අපි ආසන්න වශයෙන් සාමාන්‍ය ඇවරේජ් එකකට ඇමරිකානු ඩොලර් 80කට විතර තමයි මෙට්‍රික් ටන් එකක් ටන් එකක් අපි කෝල් පර්චේස් කරන්නේ. හැබැයි වර්තමානයේ වෙනකොට මේ ටොන් එකේ ප්‍රයිස් එක ඩොලර් 200 ඉක්මවා ගිය අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඔය ඕකනේ සමහරක් කාලවල ආවේ යම්කිසි වංචාවක් දූෂණයක් වෙනවා මේ ස්පොට් ටෙන්ඩරින් වල කියලා. ඒක භාවිතයේ ප්‍රශ්නයක්, ක්‍රියාවලියේ ප්‍රශ්නයක්. එහෙමත් නැත්නම් ක්‍රමවේදයේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මේවා නිශ්චිත කාල නෙමෙයි ලංකාවට ආවේ. ඒකට ඒ අනාරක්ෂිතතාවය ඉතිහාසයෙන්ම ගොඩනගාගෙන ආවා. යම්කිසි ආකාරයකින් ඒ අනාරක්ෂිතතාවයෙන් අපි මිදිලා හිටියා නම් මේ විදිහේ තකහණිය ඇග්‍රීමන්ට් ගහලා අපි මේවා කරන්න ඕනේ නැහැ. දැන් අපි මේක කොච්චර අතීතයේ කතා කරත් වැඩක් නැහැනේ. එතකොට වර්තමාන රාජ්‍යයේ රාජ්‍ය නායකයා කියන්නේ මේ පුනර්ජනනීය බලශක්තිය තමයි ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් අනාගතයේදී පිරිමහන්න ඕනේ කියලා. හැබැයි ඒක කරන්න ප්‍රායෝගික නැහැ. මොකද අපි ගත්තොත් එහෙම මේ මම ඊළඟට අහන්න හිටපු ප්‍රශ්නෙට ඔය එළඹුණේ ස්වභාවිකවම. ඒ කියන්නේ මම ගන්න හිටියේ ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමා හරි ආසයිනේ මේ වචන වලට අම්මෝ මම දැක්ක දැන් ඔන්න පුනර්ජනනීය බලශක්තිය කියන්නේ මොකක්ද කියලා අපිට කියාගෙනම ඔබතුමාගේ පිළිතුරට යන්න මේ දන්නේ නැති කෙනෙකුට ඒක දැනගන්න මේක පුළුවන් දොයි කියන ප්‍රායෝගිකව කරන්න. මම දැනුවත් ආකාරයෙන් පුනර්ජනනීය බලශක්තිය කියන්නේ මේ ස්වභාවික සම්පත් වලින් විදුලිය උත්පාදනය කිරීම විශේෂයෙන්ම සූර්ය බලය, සුළං බලය, ජල විදුලිය ආශ්‍රිතව බලය උත්පාදනය කිරීම තමයි පුනර්ජනනීය බලශක්තිය විදිහට හඳුනගන්නේ සස්ටේනබල් එනර්ජි විදිහට. එතකොට අපේ සාමාන්‍ය මේ බලශක්තිය තියෙන සුවිශේෂීතාවයක් තමයි මේ විදුලි බලය විශේෂයෙන්ම අපිට ස්ටෝර් කරගන්න බෑ. ඒ කියන්නේ නිෂ්පාදනය කරනවා භාවිතා කරනවා. මේක තමයි මේකේ රියැලිටි එක. දැන් ලෝක තාක්ෂණ තියෙනවා මේක බැටරි පැක්ස් වල ස්ටෝර් කරලා තියෙන හැබැයි ඒක මිල අධිකයි. දැන් ඒවා ඇමරිකාව වගේ රාජ්‍යයන් කරනවා යම් සීමාවකට යටත්ව. හැබැයි අපි වගේ රටකට ඒක තාම හිතන්නවත් බෑ. අනාගතයේ ඒක මිල අඩුතාවයක් එයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඕකේ සංකේත කොටසක් විදිහට අපි ඔය හයිබ්‍රිඩ් වෙහිකල්ස් ආවේ ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් වෙහිකල්ස් ආවේ. දැන් මට මතකයි එක්තරා අවස්ථාවක මේක තරක කරනවා මේ ලංකාවේ විදුලි බල අවශ්‍යතාවයට යම් අරු පහරක් වෙයි කියලා මේ අධික ප්‍රමාණයෙන් ඉලෙක්ට්‍රිකල් වෙහිකල්ස් ආවොත්. හැබැයි අනිත් පැත්තෙන් තියෙන කාරණයක් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඩීසල් ලීටර් එකකින් යුනිට්ස් 5ක් අපි ජෙනරේට් කරනවා නම් මොකද ලංකාවේ වසරකට ආසන්න වශයෙන් විදුලි ඒකක බිලියන 15ක් නැත්නම් මිලියන 15000ක් නිෂ්පාදනය කරනවා. එතකොට උදාහරණයක් විදිහට ඩීසල් ලීටර් එකකින් යුනිට් 5ක උපරිම කාර්යක්ෂමතාවයක උත්පාදනය කරන විදුලි බලාගාරයකින් එක විදුලි ඒකකකින් හැකියාව හම්බ වෙනවා. ඔය මේ මොනවාද ඉලෙක්ට්‍රික් පවර්ඩ් වෙහිකල් එක කිලෝමීටර් 10ක් වගේ දුවන්න. ඒතකොට හිතන්නකෝ සාමාන්‍යයෙන් අපි වාහනයකට ඩීසල් ගහලා ඩීසල් ලීටර් එකකින් තමයි කිලෝමීටර් 10ක් දුවන්නේ. හැබැයි ඩීසල් ලීටර් එකකින් යුනිට් 5ක් නිෂ්පාදනය කරාම එක යුනිට් එකකින් කිලෝමීටර් 10ක් දුවන්න පුළුවන් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකකට. ඒතකොට ඒක ගත්තොත් එහෙම අපිට තේරෙනවා කාර්යක්ෂමතාවයේ සහ සම්පත්වල ඵලදායීතාවයේ යම් ප්‍රවණතාවයක් තියෙනවා මේ ස්වභාවික සම්පත් වලට අපි කන්වර්ට් වුණොත් කියන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේවා එකපාරට කරන්න පුළුවන් ඒවා නෙමෙයි. දැන් අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම කාරණේ දැන් අපි සමකයට ආසන රටක්නේ. ඒතර අපිට ආසන වශයෙන් 6-8ක් 10ක විතර සූර්ය බලයක් මේ අපිට හම්බ වෙනවා. ඔය ලංකාවේ තැන් තැන් වල ගත්තොත්. හැබැයි මේ සූර්ය බලයේ සර්ෆේස් වෙන විදිහ අනුව, වැටෙන විදිහ අනුව, ඒකේ අපි ස්ථානගත කරන විදිහ අනුව තමයි විදුලි බල උත්පාදනය වෙන්නේ. එහෙම නැතුව කොළඹට හැම වෙලේම අවුව තිබ්බා කියලා ඒ හැම පොයින්ට් එකකින්ම අපිට විදුලි උත්පාදනය කරන්න බෑ. ඒතර ඒ චැලෙන්ජ් එක තියෙනවා. හැබැයි ඒ චැලෙන්ජ් එක අපි අම්මට්ටමකට ජයග්‍රහණය කරපු කණ්ඩායම. අනිත් පැත්තෙන් සූර්ය බලය ගත්තොත් එම අවුරුද්දේ මාස 7කට 8කට තමයි සූර්ය මේ සුළං බලය තියෙන්නේ. අනික් මාස ටිකේ සුළං බලය නැහැ. ඒතර අපි ඇත්තටම මේ US ස්ටඩි එකක් යුරෝප් ස්ටඩි එකක් තියෙනවා ලංකාවේ වයඹ මේ දිග ප්‍රදේශයේ වයඹ පළාතේ වැඩිම වින් පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා. ඔවුන් හඳුනා ගන්නවා මේක ආසන්න වශයෙන් මෙගාවොට් 2000කට විතර කැපැසිටි එකකට යන්න පුළුවන් කියලා. හැබැයි මේක ඇබ්සෝබ් කරගන්න පුළුවන්. මේක ඔය කියන ප්‍රවණතාවයෙන්ම අපිට ඩෙවලොප් කරන්න පුළුවන්. එතන චැලෙන්ජ් එකක් තියෙනවා. ඉතින් ඒ චැලෙන්ජ් එක අපි ස්ටෙප් බයි ස්ටෙප් තමයි ඇක්වයර් කරගන්න ඕනේ. එහෙම නැතුව මේ අපි කිව්වා හෙට බලාගාර පටන් ගමු අනිද්දා ගහමු කියලා. මේ වැඩේ කරන්න බෑ. එහෙම වුණොත් වෙන්නේ අර කාබනික ගොවිතැනට වෙච්ච දේම තමයි. දැන් ඒක ක්‍රමානුකූලව යන්න තිබ්බේ. දැන් ડોක්ටර්ම කිව්වා මේක ඇතුලේ කාබනික ගොවිතැනත් එක්ක අපිට කොච්චර අර්බුදයකට රට මුහුණ දීලාද. එක පැත්තකින් විදේශ විනිමය එන එක වැළකීලා තියෙනවා. තේ වේවා
ඊට පස්සේ මේ අනිත් පැත්තෙන් ඔය මේ කරද මුංගු කරාබු නැටි පුරුදු වගේ කියන භෝග වලින් මේවා මේ හැම එකකම අරුබුදෙට ගියේ ක්ෂණික තීන්දුව. ඒ කියන්නේ රාජ්‍ය පාලනය කරන්න බෑ ඉවසීමක් නැති මිනිස්සෙට. ඒ වගේම හදවතේ තෙතමනයක් නැති මිනිස්සෙට. දැන් මේ ඉවසීම නැති එකේ ඒ ක්‍රියාමාර්ග වල දේවල් අද අපිට පේන්නේ මේ පාරේ පෝලිං වල ඉන්න එක. දැන් ඔබතුමා දකිනවා නම් මුල් කාලේ මේ පෝලිං වල හිටියේ සාමාන්‍ය වාහන දෙක තුනක්. හැබැයි දැන් මම පාරගම ඉන්නේ මුළු DSI ෆැක්ටරි එකේම ලොරි ටික අද වෙනකොට නාවිනේ ෂෙඩ් එකේ ඉස්සරහා. දැන් මම ඊ රත්නපුරේ ඉඳන් ආවා. ඒ එනකොට බොඩි ලයින් එකේ ලොරි ටික තියෙනවා බොඩි ලයින් එකේ ඉස්සරහා මේ ෂෙඩ් එකේ. එතකොට රයිගම් එකේ ලොරි ටික තියෙනවා මේ මොරගාහේනේ ඊට එහා තියෙන හෝමගම ෂෙඩ් වලයි. ඊට පස්සේ කොට්ටා පැත්තට යනකොට කැන්ඩෝස් ෆැක්ටරි එකේ මංචි ෆැක්ටරි එකේ තියෙන ලොරි ටික තියෙනවා. මොකද්ද මේ කියන්නේ? රටේ ආර්ථිකයට බලපෑමක් ඇති කරන්න පටන් ගන්නවා. දැන් මම අද උදේ ලංකාවේ ප්‍රධාන ගණයේ ඇඟලුම් නිෂ්පාදන ආයතනයක ප්‍රධානියව හම්බුණා. දැන් ඔහු ධනුෂ්ක අපේ ඊයේ ෆැක්ටරිය වහලා පෙරේද ෆැක්ටරිය වහලා. මම හොරයි ඩීසල්. ඉතින් ඩීසල් ගන්න ෂෙඩ් එකට ගියාම කියනවලු මේ මොනවාද කෑන් වලටයි ටැංක් මොනවාද මේ බැරල් වලට තෙල් ගහන්න බෑ කියලා. ඉතින් අඩුම තරමේ ඒකවත් මැනේජ් කරගන්න බැරි ආණ්ඩුවක් නේ. ක්‍රමවේදයක් තියෙන්න බෑ. මොකද ඇයි මේ ආයතන ජෙනරේටර්ස් වතුර දාලා දුවන්නේ? ඒකට ජෙනරේටර් අරගෙන ඇවිල්ලා මෙතන දුවන්නද? මේ වගේ ප්‍රයෝගයක් තියෙනවා. මම ආයි ටොපික් එකට ආවොත් පුනර්ජනනීය බල ශක්තිය ලොකු වශයෙන් අපිට පොටෙන්ෂල් එකක් තියෙනවා. හැබැයි මුළු සිස්ටම් එකම රිනියුබල් වලින් දුවන්න බෑ. ජනාධිපතිතුමා 70%ක් කියනවා 2025 2030 වෙනකොට. ඒක ප්‍රායෝගිකව ඇචීව් කරන්න පුළුවන් රේට් එකක් නෙමෙයි. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයා ඕක කිව්වේ 2010 දී. ඉතින් එතුමා ඒ 2010 දී කොහොම හරි කරන්න කියලා දන්නේ මේ කාබරික කොහොම හරි කරන්න කියලා දන්නේ කොහොම හරි කරන්න පුළුවන් අර ආර්මි එකේ ඉන්න ළමයි ඉතින් මේ ආර්මි එකකට ජයග්‍රහණය කරා වගේ මේ වගේ මේ ඉනෝවේෂන් එකක් තියෙන ටෙක්නොලොජි එකක් තියෙන ශාස්ත්‍රයක් එහෙම කිව්ව ඵලයට ජයග්‍රහණය කරන්න බෑ ડોක්ටර්. පැහැදිලි. එතකොට මේ දැන් ඔතන මේ මම අහුවා ඔය මේ හිතපු අමාත්‍ය මේ චම්පිරාණක මැතිතුමාගේ එතුමාගේ ඔය මේ කෘතිවල ඒ වගේම ඔය එතුමාගේ සංවාද වැඩසටහන් වලත් ඔය විදුලි මාෆියාවක් ගැන නිතරම කියනවා. මොකක්ද මේකේ අදහස් කරන්නේ? මේ අපිට පාරිභෝගික විදිහට අපිට දැනගන්න පොඩ්ඩක් ඒ ගැන හඳුන්වීමක්. මම කියන්නේ මේ එතුමා මේ බලය සහ බලය මේ විදුලි මාෆියා ගැන හරියට අර්ථකථනය කරලා තියෙනවා කියලා. ඒ උදාහරණයක් මම ඔය අමාත්‍යාංශය අවුරුදු 2කමාරක් හිටියනේ. ඒ කියන්නේ අපේ සාමාන්‍ය ආයතනයක මේ රුපියල් මිලියන නෙවෙයි කතා වෙන්නේ. ඒ විතර තියෙන accounts of the billions වලින් තමයි කතා වෙන්නේ. උදාහරණයක් දැන් මම ඔබට එක තැනක කිව්වා ලංකාවේ වාර්ෂික විදුලි ඒකක උත්පාදනය අවශ්‍යයි විදුලි ඒකක බිලියන 15ක්. ඒ කියන්නේ මිලියන 15000ක්. දැන් ඔබ හිතන්නකෝ අපි ඕකෙන් 80ක් දෙනවා කියලා 60ක් දෙනවා කියලා IPP 60 අපි කියන 50ක් දෙනවා කියන එක බිලියන 4.5. බිලියන 4.5 එක ඒකකයකින් අපි කියමුකෝ 10ක් තියාගත්තා කියලා පංචාව කොච්චරද ගන්න? ඒ වගේ අසීමාන්තික හම්බ කිරීලා මේක තුල කරන්න පුළුවන්. ඒ කියන්නේ සුදු පරපටි අපරාධකාරය නිර්මාණය වෙන තරම් තමයි බලශක්ති ශේෂය. ඒක මේ ලංකාවේ විතර ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකෙම තියෙන පවර් මාෆියා කියලා එකක්. ඒකට මේ චම්පියරණෝක මේ පොතේ ආයි මේ අංක ඉලක්කම් සහිතව මේක කියලා තියෙනවා. මේක කොහොමද වෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි. දැන් අපි මේ ආර්ථික අර්බුදේ නිකන් මහා වහා පැමිණියා කියලා නේද? චම්පියරණෝක 2016 ලියනවා පොතක්. 2016 ඔහු කියනවා ප්‍රවේශමෙන් මූල්‍ය අගාධයක් ඉදිරියෙන් කියලා. මම ආරාධනා කරනවා මේක පුළුවන් නම් හොයාගන්න කියවන්න මට පුළුවන් කට්ටියට මමත් WhatsApp කරන්න. මේකේ ඔහු ප්‍රධාන ප්‍රශ්න තුනක් කියනවා. හරිද? මම මේකේ මේ මූලික එකෙන් කියන්නම්. එකක් කියනවා මේ ජාතික ගිණුම් සංකල්පයේ තියෙන ගැටලුවක් ගැන. එතුමා තුන්වෙනි පරිච්ඡේදයේ කියනවා අය ණය හා වැය සම්බන්ධයෙන් තියෙන විෂමතාවය ගැන. අන්තිමට එතුමා කියනවා කල යුත්තේ කොහොමද කියලා. එතුමා මේවා කියන්නේ අද ඊයේ නෙමෙයි 2016. එතකොට මේ විදුලි මාෆියාව එක පැත්තකින් තියෙනවා. ඒ මාෆියාවට ඕනේ සල්ලි හම්බ කරගන්න. ආණ්ඩුව වෙනස් කරන්න. තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන්. එතුමන්ලා ඒ උත්සාහය දරුවා චම්පිකරනවකට
කම්පි කරනවක ලාභ ලබලා යම් කාර්යක්ෂමතාවයක් ගෙනල්ලා ඉතිහාසයේ ඉහළම තැනකට විදුලි බල ශ්‍රේෂ්ඨයන්ට සහ විදුලි බල ශ්‍රේෂ්ඨයට දායකත්වයක් දෙනකොට ඔය මාෆියාකාරයෝ දැඟලුවා. හේතුව එතුමා විදුලි බලය මිලදී ගන්නවා වෙනකොට විදුලි ඉතුරු කරනවා කියන සංකල්පය තමයි තීරණය කළේ. මම ඔබට මුලදී කිව්වා. ඒ වෙලාවේදී IPP නැත්නම් පුද්ගලික බලාගාරවල කට්ටිය ලොකු ප්‍රශ්නයක් ආවා. උදාහරණයක් විදිහට යාපනයේ තිබ්බා ඒ දවස්වල බලාගාරයක් චුන්නාත්ම විදුලි බලාගාරය. ඒක ෂට් ඩවුන් කරා. මොකද ඒකේ ඒකකයක් රුපියල් 78ක් ඒ දවස්වල. මම කිව්වා මේ ගානට තරම් අපි විකුණන්නේ නැහැ. ඕන්න කැමති නම් මේ ගානට දෙන්න නැත්නම් මේක නවත්තන්න. ඒක නැවතුවා ඍජුව තීන්දුව අරගෙන. ඒක නැවි නැවි හිටියේ නැහැ. හැබැයි ඒ වෙලාවේ රාජ්‍යයේ හිටපු රාජ්‍ය නායකයාට හැකියාව තිබුණේ නැහැ. ඒ තීන්දුව මත උත් එක කටයුතු කරන්න. අනිත් පැත්තෙන් එතුමා ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැඩි කරා, ස්ථාවර කරා. ඒක ඇතුලේ කට්ටියට ගේම් ගහන්න බැරි වුණා. සමහරක් අය ඔය සැටලයිට් එහෙම යවන්න ඒවෙන් දායක වෙන්න ගත්තාම ජම්බිරනකෝ මේවා මේ සැටලයිට් යවන්න තියෙනවා නේ මේ මහජන මුදල් මේවා හරියට වෙන්න ඕනේ කියලා. ඒ කිව්වහම අන්න ආව බලපෑම. ආවම ඔන්න ජම්බිරනකට ඔබ විදුලි බලය දැන් හිටිය ඇති. ඵලයන් විද්‍යා තාක්ෂණයට කියලා තල්ලු කරලා දැම්මා. එතුමා විද්‍යා තාක්ෂණේ ලංකාවේ ඉහළ තැනකට ගෙන ආවා. දැන් ඔය ඉන්නේ අපේ ඇමතිනියනේ. කරනම් මත නෑර. ඒ දවස්වල මහා ජාත්‍යාලයෙන් කෑගෙව්වේ අපේ සීතාරම්භේ පොළ මැතිනිය. දැන් හොයාගන්නවත් නෑ කුලින් පස්සේ. මේ හැබැයි චම්පිකරණවක ඒක ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වෙන තැනකට ගෙනිච්චා. දැන් අපි හිතන් ඉතින් වියට්නාමයෙන් ආපු සීතාරම්භේ පොළවත් එහෙම කරයි කියලා. වෛද්‍යවරු විදියට ලංකාවේ වෘත්තිකයෝ විදියට ලංකාවේ නිදහස් අධ්‍යාපනය හැදිච්ච විදියට. එහෙම වුණා කියලාම ડોක්ටර් මේ වැඩේ කරන්න බෑ. ඒතර ඕවා තමයි මේ මාෆියාවල කොටස්. ඇවිල්ලා දානවා හොම්බ දාලා දිනවනවා දිනනට පස්සේ පැත්ත පලාතක නැහැ වෙච්ච දේකුත් නැහැ දුවනවා. මොකද ඒගොල්ලෝ වෙන තැන් වලින් යැපෙනවා. ඒගොල්ලන්ගේ අපු මාර්ගය ඒගොල්ලෝ හදා ගන්නවා. ඒකේ මහ ජනතාව අඳුරේ. මහ ජනතාව අඳුදේ. මහ ජනතාව පීඩනේ. ඉතින් මේක ડોක්ටර් මේ කියන්නේ මේ පෞද්ගලිකව මගෙන් අහුවොත් එම නම් ගම් කියන දන්නවද කියලා එහෙනම් පෞද්ගලික අවබෝධයක් තියෙනවා. ඒත් ඒවා නෛතික කාරණානේ. ඒක හැබැයි අපි කවදා හරි දවසක විසඳන්න ඕනේ. ඒ දවසට අපි ඒක විසඳමු. හොඳයි. ඒ වගේම මේ අපේ කාල වේලාව දැන් වෙනදා අවසන් කරන මොහොතේ ළඟා හොවෙලා තියෙන චුට්ටක් නමුත් අපි අර කාලය අගෑරුණු නිසා තා විනාඩි 15ක් විතර ඔබතුමාට පුළුවන් නම් මම කැමති මේ පොඩ්ඩක් කතා කරන්න තව. අපේ කතාවට බාධා වුණා ධනුෂ් මහත්මයා මුලදීම මේ අන්තර්ජාලය හරහා ඔබතුමාට පොත් දෙක අපිට කියපු වෙලාවේ ඒ පොත් දෙක ගැන අපිට පොඩි පැහැදිලි කිරීමක් නැවත කරන්න චුට්ටක්. එමයි මම කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපිට ඕන තරම් දේවල් කියවන්න පුළුවන්. දැන් උදාහරණයක් මම දැක්කම ඊළඟදී සමහරක් මේ අමතකරු කියනවා අපි මේ අරුකුතිය දැක්කා අපි කටවාගෙන හිටියේ මේ අපේ එකමුතුකම තියාගන්න ඕන හින්දා අපි මේක දැකලා අපි අභ්‍යන්තර වරදලා කළා කියලා නිකන් කට මත දුවනවා. නිකන් කියවනවා. හැබැයි සම්පිකරණවක කියන්නේ එහෙම දෙවන චරිතයක් නෙමෙයි. ඌ මේව ලේඛන ගත කරනවා. ඌ ඒ කැබිනට් මණ්ඩල වලට ලේඛන ඉදිරිපත් කරා. ඒක නෙවෙයි කුමාරවේල්ක මෙහෙම කියන්නේ චාම්පික යකෙක් බය නැහැ. කියන්න ඕනේ කොහොමද කියනවා. ඒ කියන දේ සමාජගත කරා. එතුමා එකක් තමයි මේ බලය සහ බලය කුටිය. මේ බලය සහ බලය කුටියේ මම හිතනවා ડોක්ටර් ඩේගේ මම අර අවසානයේ මුලදී කිව්වා ඒකේ අවසාන පරිච්ඡේදයේ තියෙන ඒ තියෙන බල ශක්තියේ තියෙන වැදගත්කම සහ ඒක හසුරුවන හස්තයන්ගේ තියෙන මේ බලපෑම කොච්චරද රටට එල්ලලා තියෙන කියන තරමයි මම මේ පොතේ පිටු 347ම පැහැදිලි කරනවා. ඒ වගේම තමයි මම මුලදීම කිව්වා මේ ගෝඨාභය මහත්තයා සෞභාග්‍යයේ දැක්ක කියලා පොතක් ගෙනාවා. ප්‍රතිපත්තිය මේක ඇත්තටම මගේ දේශපාලන ප්‍රතිපත්තිය රාජ්‍ය ප්‍රතිපත්තිය කරන්නේ මම පොතක් වෙලා තියෙනවා. මේක ඇත්තටම අති සුන්දර ලියවිල්ලක්. ඒක නම් මගේ කිසිම තර්කයක් නැහැ. හැබැයි දැන් මම කියනවා මම කියන්න. මම කියනවා දූෂණයට කාර්යක්ෂම පාලනයක් කියනවා. හැබැයි ඒක මොකක්ද සීනි වංචාවට මොකක්වත් තාම අද වෙනකම් කොටු වෙලා නැහැ. සුදු ලුණු වංචාවට අද වෙනකම් තාවත් කොටු වෙලා නැහැ. නවක් කිනිගත්තා නැවේ කිනිගත්තා මුද්‍රාව ටිකවත් ලයිස්තුගත කළා ඒක කියා ගන්නවත් මම අපහසුතාවක් වුණා. ඒකට එකී ලෝකී අරගෙන අරගත්තොත් එහෙම නැනෝ නයිට්‍රජන් ගෙන්නවා ඒකේ අතිශය වැඩි මිලකට ගෙන්නුවේ ඒක සම්බන්ධයෙන් කිසි පරීක්ෂණයක් නැහැ. ඊට පස්සේ චීනෙන් පොර ගෙන්නවා පොර රට ඇතුළට ගත්තේවත් නැහැ. හැබැයි මේ කොන්ත්‍රාත්කාරය පැත්තකින් ඇද්දි රාජ්‍ය මුදලින් ගෙවලා ඒකේ ආයි යවුවා. මේ වගේ මේ කියනවා වගේ දූෂණිත ආරක්ෂක පාලනයක් උඩ කරන්න බැරි වුණා. ඒකම කියනවා සුරක්ෂිත රටක් හදනවා. ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා. පාසුකු විද්‍යාන්ත සාධාරණීකරනවා.
අවුරුදු දෙකක් ගියා වෙනකන් අතිප කරගන්න බැරි වුණා. ඊට පස්සේ කියන මිතුර සීඩි සහ නොබැතු රාජ්‍ය ප්‍රතිපත්තියක් කරනවා කියලා. දැන් චීනයේ ඉන්නේ දැඩි කලකිරීමක. දැන් චීනයේ ඉන්නේ හොඳ ටොක්කක් අයින් බලාගෙන. ඊට පස්සේ වෙන රාජ්‍යයන්ගෙන් වෙන මිතුරු සේවයන් ගන්න උත්සාහ කරනවා. දැන් උදාහරණ මේ කරදර නැති රුසියාවට කියනවා අපිට ඩොලර් මිලියන 300ක් දෙන්න. ඕස්ට්‍රේලියාවට කියනවා ඩොලර් මිලියන 200ක් දෙන්න. හැබැයි රටවල් ප්‍රචාර දක්වනවා. ඒ වගේ තැනක රාජ්‍ය පත්තල. මේක නෙමේ විදේශ මිතුරු ප්‍රතිපත්තිය කියන්නේ. ඊට පස්සේ පරදායි ප්‍රොග්‍රෙසිව් සහ සතුටින් ජීවත් වෙන පවුල. මම ඒ කියන්නේ සතුටින් දැන් මිනිස්සු ජීවත් වෙනවාද කියලා. මේවා තමයි මේ කියන්නේ. 69 ලක්ෂ හන්දිය දුන්නාට සමස්ත මිනිස්සුන්ට මේ බොරුට කිව්වා. ඒක ලොකු බොරු. ජීවිතේ තියෙනවා මේ බල ශක්තිය සම්බන්ධයෙන් ආර්ථික සම්බන්ධයෙන් ඒ වගේම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හදනවා කියන එක සම්බන්ධයෙන් නීතිය සමාජ සාධාරණත්වය ගොඩනගනවා කියන එක සම්බන්ධයෙන් දැන් බලනකොට මේ පවුලේ සියලු නඩු ඉවරයි. නඩු 40 ගානක ඉන්නේ දොස් කොටෙන් ගහස්. ඒක කොහොමද නීතිය සහ මේ ප්‍රජාතන්ත්‍රවාදී සලකුණක් වෙන්නේ? මොකක් හරි සාධකයක් තියෙන්න බෑ මේ. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලා හිටපු නීතිපති ඒ කියන්නේ මොකක් හරි වයර් ෂෝට් එකක්. එහෙම වෙන්න බෑනේ. නීතියක් නැතුව එහෙම නටුමාර්ගයකට යන්න බෑනේ. ඒ කියන්නේ 40 ගානකින් ඒ වගේ තත්ත්වයන් වලට මේක පටලවලා තියෙනවා. මම ඒක ගැන දැනුවත් කිරීමක් කරා. අනිත් පැත්තෙන් තමයි මම කිව්වා. ඔබතුමා මයික්‍රොෆෝන් එක තා පොඩ්ඩක් කිට්ටු කරගත්තා හොඳයි. ඒ වගේම බල ශක්ති ක්ෂේත්‍රයේ මම පාලනය කරන කාලේ ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි සමාගම ඒත් එක්කම ගත්තාම අපි ගත්තොත් එහෙම සුනිත්‍ය බල ශක්ති අධිකාරිය පරමාණු බල ශක්ති අධිකාරිය වගේ ආයතන දෙකක්. සුනිත්‍ය බල ශක්ති අධිකාරිය ප්‍රධාන කාර්යභාරයක් වෙලා තිබේ මගේ කාලේ. මේ මිනිස්සුන් දරුවත් කරනවා. ඒ කාර්ය හරියටම කරනවා. පාසල් අධ්‍යාපන පෙළපොත දක්වා මෙතුමා ඒ ගමන කරා. ඒ වගේම ජන විදුලි බලාගාර කියන සංකල්පයක් කියන මිනිස්සු ඕම එකට ඒක රාශි කරගත්තා. ඒකදී කතාවේ මේ ඉන්ධන පිළිමසු බල ශක්තිය සුනිත්‍ය බල ශක්ති අධිකාරිය හදා කොහොමද මේ බල ශක්ති භාවිතයේ ඉහළ ගුණාත්මකතාවය කාර්යක්ෂමතාවය ඇති කරන්න කියලා දුරටම දෙනවා. ඒ වගේම තමයි විදුලි බිල වටින්න විශේෂ කාර්යභාරයක් කරනවා. කියනවා ස්ටාර් ග්‍රේඩින් එකක් හඳුන්වලා දුන්නා. මේ විදුලි බල්බ වෙනුවෙන් විදුලි පාංග වෙනුවෙන් විදුලි භාවිතාවල් වෙනුවෙන්. හැබැයි මේ එකක් රටක් ඇහෙන්නේ නැතුව කියලා පවුල ඔබතුමාට මාව ඇහෙනවද? මට ඩොක්ටර් මාව ඇහෙනවද? කතා කරමු. දැන් ඇහෙනවද ඩොක්ටර්? දැන් හරි. හරි. එතකොට මේගොල්ලන්ට ඕනේ හැම එකක්ම තමන්ගේ කරගන්න. හැබැයි චම්පිකරණවකගේ නම මේවට යන නිසා මේ දේවල් හුඟා කඩකප්පල්නවා. මං කියන්නේ චම්පිකරණවක විතර නෙමෙයි. බොහෝ කාර්යක්ෂම මැති ඇමතිවරු. දැන් උදාහරණයක් මම පෞද්ගලිකව මට හිතෙන දෙයක් තමයි දල සහ පෙරුම විදුලි බලයේ යම් ප්‍රවණතාවයක් ආගෙන වෙනස් කරන්න හැදුවා. හැබැයි ඒකෙදි තේරුණා අපිට ඕන වැඩේ මෙතනින් කරගන්න බෑ කියලා. දල සහ පෙරුම ඔබලයා මීඩියා එකට කියලා දාගත්ත ඕන එකකට අස්සම් කරන මිනිස්සෙක්. ගාමිණී ලොකුගේ. දැන් විදුලි බලයේ ක්‍රයිසිස් එකේ ඕන දේවල් ටික කරගත්තට පස්සේ දැන් කනිස් දෙල්ලගේ ඊළඟට එන්නේ හොඳ ප්‍රොකියුමන්ට්ස් එක. දැන් තල්ලු කරගත්ත යාව බල ශක්ති අමාත්‍යාංශ නැත්නම් කනිස් දෙල්ල අමාත්‍යාංශ එක. මෙහෙම තමයි මේ පවර් පොලිටික්ස් ගේම් එක යන්නේ. ඉතින් මම කියන්න ගියේ මේ වගේ පතපොත ගණනාවක් විසින් අනාගත අභියෝගය ගැන කල්තියා කිව්ව පුද්ගලයා තමයි චම්පිකරණවක. ඉතින් මම විශ්වාස කරනවා ලංකාවේ දේශපාලනයේ දැනුම අවශ්‍යයි. ලංකාවේ දේශපාලන භාවිතයේ ක්‍රියාකාරීත්වය අවශ්‍යයි. නැත්නම් හැමෝටම හිතෙන්න පුළුවන් අපි ඕනේ කෙට්ට කියලා මේ දේශපාලනය කරන්න පුළුවන්. අපිට හිතන විදිහට දේශපාලන ගේම් ගහන්න පුළුවන්. ගේම් ගන්න එක තමයි දේශපාලනයේ වැඩේ කියලා. දැන් ගේම් ගහලා හම්බෙලා තියෙන එක අපිට පේනවනේ. එහෙම එකක් නැහැ. දැන් ඇත්තටම දේශපාලන ගේමක් වෙනකොට ප්‍රතිපත්ති ගේමක් ගන්න තමයි වෙන්නේ. ජාතිකමය වශයෙන්, රාජ්‍ය වශයෙන්, රටක් විදියට. ඉතින් ඒක කරන්න නම් ඒ සඳහා වන යම්කිසි වැඩපිළිවෙලක් අනන්‍යතාවයක් සහ ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ.
ඉතින් මම ඒ ටික තමයි ડોක්ටර් අර මොහොතේදී කිව්වේ. අවසාන වශයෙන් මට තව කාරණයක් කියන්න ඕනේ. මේ තමයි මේ දැන් ඔය අපි හැම වෙලේම පාවිච්චි කරන ડોක්ටර් වචනයක් ඉන්න හිතන රටකට කියලා. මේ ලංකාවේ තියෙනවා නැෂනල් ෆිසිකල් ප්ලෑන් එකක්. නැත්නම් ජාතික භෞතික සැලැස්මක්. ඒ ජාතික භෞතික සැලසුමේ ක්‍රමානුකූලතාවයන් සහ ප්‍රමුඛතාවයන් හඳුනගෙන තමයි රටක් විදිහට ආයෝජනය කරන්න ඕනේ කියන එක තමයි නාගරික සංවර්ධන අධිකාරියත් මෙගාපොලිස් මිනිස්ට්‍රි එකත් ඒ දවස්වල ලංකාවට රාජ්‍යයට හඳුන්වලා දුන්නේ. උදාහරණයක්. එහෙම ප්‍රමුඛතාවයන් හඳුනගත්තා නම් ඔය නිලුම් කුල්න වගේ ඒවා ඉදි වෙන්න විදියක් නැහැ. මොකද නිලුම් කුල්නේ මූලික අවශ්‍යතාවය උනේ ලංකාවේ ටෙලිවිෂන් ඉන්ඩස්ට්‍රි එක, රේඩියෝ ඉන්ඩස්ට්‍රි එක සහ මේ මොනවාද GSM ප්‍රොවයිඩර්ස්ලා ටික එක නෙට්වර්ක් එකකට ගන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? ලයිට් දාන කුල්ලක් බවට පත් වෙලා. මොකද ඒකේ ඒ කුළුණ හැදුවට ඒ ටෙක්නොලොජි එක ගන්නේ ජර්මන් වලින්ද, ඒ ටෙක්නොලොජි එක ගන්නේ ජපානයෙන්ද, ඒ ටෙක්නොලොජි එක පාවිච්චි කරන්නේ කොහොමද, ඒකට වියදම මොකද්ද කියලා ශක්්‍යතාවය ඇතුලේ නැහැ. ඒ කියන්නේ ප්‍රී ප්ලෑනින් සෙෂන් එක ඇතුලේ නැහැ. කුළුණ ගෙවුවට පස්සේ තමයි ඒක මතක් වෙන්නේ. ඒ බලන්න ගියාම අතිශය මිල අධිකයි. ඒ ක්‍රියාවලිය අතිශය තීරණාත්මකයි. ඒතර ජපානයේ කියන උඹලා අපෙන් ගන්නilla කියලා, ජර්මනියේ කියන අපෙන් ගත්තේ නැත්නම් මෙහෙම වෙනවා කියලා. අන්තිමට නිලුම් කුළුණ ලයිට්පත් වෙවි තියෙනවා. මේකට රටේ ආර්ථිකය කොච්චර බරක්ද? අන්න ඒ වගේ වැඩක් අපි කිව්වා ප්‍රමුඛතාවය හඳුනාගෙන ජාතික භෞතික සැලසුමකට අනුව වැඩ කරමු කියලා. මේ රටට මේ උදාහරණ ඕන තරම් ඇති. ඒක නිසා මේක අපි මේ කතා කරන විදිහටම නෙමෙයි, මේක ප්‍රායෝගිකව මහ පොළොවේ බැහැලා මේ රට කුඹුරක් විදිහට මේක හාලා අපි හාගෙන ඉස්සරහට ඇවිල්ලා මේක තලව වපුරන්න මේ වී වපුරන්න යනකොට පිටිපස්සේ තව කවුරු හරි ඇවිල්ලා වල් වවනවා, වල් වගා කරනවා. අපිට ප්‍රතිඵලය හම්බ වෙන්නේ වීස් වෙන නෙමෙයි. අපිට හම්බ වෙන්නේ මේ අපිට පාවිච්චි කරගන්න බැරි වල් පැල ටික. ඉතින් ඒ වල් පැල ටික මේ රටේ වපුරලා අස්වැන්නක් නැතිව බලාපොරොත්තු වෙනවා නම් අපි මහ ජනතාව විදිහට අනාගතයේදී අසමත් අපිට මේ දුකම මීට වඩා වැඩියෙන් විතරක් අත්විඳින්න වෙන්නේ. ඉතින් අපි සබුද්ධික වෙන්න කාලේ හරි. අපි මීට වඩා තීරණාත්මකව මේ දේවල් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කාලේ හරි. ඉතින් එහෙම යුගයක තමයි අපේ ડોක්ටර් ප්‍රියංකර්ලා දේශපාලන නැඹුරුතාවයක් කරන ෆේස් ටු ෆේස් හරි මේ තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය වැය කරමින් අතරම මම ડોක්ටර් දෙකට ස්තුතිවන්ත වෙනවා. තමන්ගේ කාලේ දැන් මේ වෙලාව ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරගත්තා නම් නේ. ඒක කරන්නේ නැති එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි දැන් ඔබ කරන් තිබ්බ කාලෙත් මේක කරන්නේ. තව ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරනවා ડોක්ටර් කෙනෙක් ස්ටාෆ් එකට පොඩි ඇලවන්ස් එකක් කර දීලා තවට මිනිට හොඳින් ඉන්න පුළුවන්. හැබැයි ඔබ හිතනවා ඊට වඩා එහාගේ පුකාරණයක් දේශපාලනය ඇතුලේ. අපි වෛද්‍යවරු නීතිඥයෝ විදිහට අපේ දායකත්වයක් මේ රට හදන්න දෙන්න ඕනේ කියලා. ඉතින් අද අපිට ඒ දායකත්වය මේ රටට අත්‍යවශ්‍යම කාලයක්. එහෙම නැත්නම් මේ භූමිය මහා මුඩුබිමක් වෙලා අපි හැමෝම අඬමින් විඳවමින් ඉන්න රටක් සහ සමාජයක් ගොඩනගා ගන්න වෙන්නේ. ඒකෙන් තොරව ඒක ඉන්නේ හිතන රටක් බවට පත් කරගන්න අපි හැමෝම අත්දැකලා. මට විනාඩි 5ක් තව ඔබතුමාගෙන් ඕන මේ දැන් මම ගන්න ඕන නිසා දැන් ඔය කියන පසුබිමයි දේශපාලන පසුබිමත් එක්ක දැන් ඩොලර් නැති හේතුව නිසා තෙල් නැතිවීම දැන් මේ අර්බුදයේ මූලිකම අරටුව කියලා අපි අඳුරගත්තා. දැන් මේ පාලකීයට දැන් ඩොලර් ගේන්න අපිට ක්‍රමයකුත් දැන් පේන්නේ නැහැ. තිබෙන ඩොලර් ආදායම නැති කරගත්තා මේ තේ වලින් අපිට පුරුදු වලින් තිබුණ ඒවා පවා නැති කරගෙන. දැන් අපිට ණය ප්‍රතියෝගගත කිරීමකුත් නැහැ. ණය ගෙවන්න ඩොලරුත් නැහැ. රටේ ඩොලර් නීත්‍යානුකූලව සංසරණය වෙන්නේ නැහැ. බැංකු වල ඩොලරුත් නැහැ. මහ බැංකුවේ සංජිත හිඳිලා. දැන් දිගින් දිගටම අපිට තෙල් ගන්න බැහැ. දැන් මේ අපිට හැමදාම දැන් එල්ලෙන්න කඩුවරේ දින්න වෙද්ද උතුමාගේ ෆෝකාස්ට් එක මොකක්ද ඉස්සරහට ඇත්තට මොකද වෙන්නේ යන්නේ අපේ රටට? මොකද උතුමා හිතන්නේ? ඒ මොකද්ද ඒක අපිට කියන්නේ බය හිතනවාද දැන්? ඇහුවට පස්සේ මේක දැන් විසඳුමක් පේන්නේ නැහැ නේ බලනකොට. මෙහෙමයි. මම විශ්වාස කරන පෞද්ගලික කාරණයක් තියෙනවා. ඒ තමයි මේ රට හදන්න මේ පක්ෂවල ඇතුලේ කැමැත්තක් තියෙන, උනන්දුවක් තියෙන, අර සරලව යම්මක් තියෙන යම් ප්‍රමාණයක් ඉන්නවා. ඒතකොට ඔය පිරිස මේ පක්ෂවලට බෙදලා ඉන්නේ. සමහර කට්ටිය ඉන්නවා පොට්ටුවේ, සමහර කට්ටිය ඉන්නවා UMP එක, සමහර කට්ටිය ඉන්නවා JVP එකේ, තවත් සමහර කට්ටිය ඉන්නවා මේ ශ්‍රී ලංකා එකේ, තවත් කට්ටියක් ඉන්නවා සජබේ, TN එකේ, මුස්ලිම් කොංග්‍රස් එකේ, මේ හැමතැනම ඉන්නවා. මේක මම දාලා පෞද්ගලික මතය. එකක් මේ පක්ෂ කියන සංකල්පය අමතක කරලා ඒ කට්ටිය එක පීඨිකාවකට එන්න ඕනේ. ඒක පාර්ලිමේන්තුවේ ඇතුළත පාර්ලිමේන්තුව පිටද කියන එක විතරයි අපි තීරණය කරගන්න ඕනේ. ඒගොල්ලෝ රට ගැන හිතලා දේශපාලන ගේමක් ගහනවා. පක්ෂ ගැන හිතලා නෙමෙයි. ඒ රට ගැන හිතලා ගහන දේශපාලන ගේම අනුව පුළුවන්
මේ පාර්ලිමේන්තුවේ බලතුලනය සහ මූල්‍යයට වග කියන ආයතනයේ බලය තහවුරු කරගන්න. අපිට ඒක අත්‍යවශ්‍යයි මේ මොහොතේ. මොකද පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍යයට වග කියන ප්‍රධාන ආයතනය ඒක ව්‍යවස්ථාපිතයිනේ. හැබැයි අද ඒක තම සතේකට තම දොයිටුවකට ගණන් ගන්න නැහැනේ. මොකද මිනිස්සු 60 ලක්ෂයකට එහා ගියපු 71 ලක්ෂයක් පාර්ලිමේන්තුවේ බහුතර බලය 3/2 ආසන්න බලය දුන්නා කෝට්ටුවට. අනිත් පැත්තෙන් ඒ බලය අරගෙන ඒක ඇතුලේ හදිසි නීතිය සහ ඒක ඇතුලේ මොනවාද විධායකයේ උපරිම ස්ථානයේ දක්වා වන පරමාධිපත්‍ය අයිති කරගත්ත ජනාධිපතිවරයා. ඒතර මේ ඔක්කොම 3/2 බහුතරය මේ කියන්නත් එක්ක ආපු බැදිච්ච දේවල්. එතකොට දැන් පාර්ලිමේන්තුවේ ඔය කියන මූල්‍ය මේවා ඇත්තට තඹදු විතරක් ගණන් ගන්න. හැබැයි සරල බහුතරයක් තිබ්බම මොහොම නෙමෙයි. ඒක කොයි වෙලාවක ඉෆෙක්ට් වෙන්න පුළුවන් කියලා ඒක වැඩි තියා කල් තියා ඒක කළමනාකරණය කරන්න උත්සාහ කරනවා. අංක 1 ඒ දේ ස්ථාපිත කරගන්න ඕනේ. පාර්ලිමේන්තුව ඇතුලේ පව ගේම් එකක් ප්ලේ කරන්නම වෙනවා. ඒක විතරක් ඇද්ද? මදි. එහෙමනම් පාර්ලිමේන්තුව මූලික කරගෙන මේ වැඩපිළිවෙල ග්‍රාස්රූට් එකේ ගෙනියන්න ආයතනවල ගෙනියන්න ක්‍රියාදාමයක් හදන්න ඕනේ. ඒ ක්‍රියාදාමයේදී අංක 1ට හිතන්න ඕනේ අපේ ධනෝත්පාදන මාදිලි ටික ශක්තිමත් කරන්න කොහොමද? උදාහරණයක් ගන්නවා ඉන්දියාවේ ඉකොනොමි එකෙන් වැඩි percentage එකක් contribute කරන්නේ ඒ රටේ IT sector එක. ඒකට ඒ IT sector එකේ තියෙන ඵලදායීතාවයේ ඒ දැනුම රට ඇතුලේ වගේම විදේශ රටවල තමයි ඒක පාවිච්චි වෙන්නේ. ඒතකොට ලංකාවේ දැනට විදේශ IT percentage එක ගත්තොත් හරි අඩුයි. හැබැයි අපි back end services දීලා BPO services දීලා අපි අපේ IT industry එකේ තාම වැඩ කරන්නේ උපරිමයේ 80000 ලක්ෂයකට යටත්ව. අපිට plan එකක් තියෙන්න ඕනේ. මේ 80000 ලක්ෂය අඩුම තරමේ ලක්ෂ 5ක් වෙනකන් අපි groom කරන්නේ කොහොමද ඉදිරි අවුරුදු 10 ඇතුලේ. මේක අදින්න පටන් ගන්න ඕනේ. මොකද මේක නැත්තම් multiple effects වලින් තමයි අපිට ඉස්සරහට හම්බ වෙන්නේ. ඒතකොට ඒක එක පැත්තකින්. අනිත් එක තමයි ඔය පාර්ලිමේන්තු ස්ථාවරත්වය අපිට තියෙනවා තව ප්‍රධාන කාරණයක් කරගන්න. අපි අරන් තියෙනවා නම් 2000 යම්කිසි කාලයක ඉඳන් ණයවල් ටික. මේ ණය ටික යම්කිසි විදියකින් රීස්ට්‍රක්චර් කරගන්න, රීෂෙඩියුල් කරගන්න. ජාත්‍යන්තරයත් එක්ක one on one discussion එකකට යන්න වෙනවා. හැබැයි දැන් තියෙන ස්ටේජ් එකේ අපිට කිසිම ක්‍රෙඩිබිලිටි එකක් දෙන්න ලෑස්ති නැහැ. දැන් උදාහරණයක් විදිහට අතීතයේ පෙට්‍රෝලියම් එකට තෙල් දෙන්නේ පර්චේසින් ඕඩර් එකට PO එකකට. ඊට පස්සේ ක්‍රමානුකූලව මේ PO එකේ LC එකක් වෙනවා. විශ්වාසය සම්බන්ධයෙන් සහ මූල්‍ය ශක්තිතාවය අනුව තියෙන ප්‍රශ්නයක්. දැන් LC එක හරියන්නේ නැහැ. ඒක මොකද රාජ්‍ය බැංකු දෙක සම්බන්ධයෙන් විධිමත්භාවයක් ආර්ථික සම්බන්ධයෙන් විධිමත්භාවයක් ජාත්‍යන්තරයට නැහැ. ෆිච් ආයතනයේ මූඩි ආයතනය ඩවුන්ග්‍රේඩ් කරනවා ලංකාවේ ඉකොනොමි එක. අපි ඩවුන්ග්‍රේඩ් කරනවා අපි hina වෙනවා. මුන්ට අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි අපිට ඉෆෙක්ට් වෙනවා ඒක. LC ඕපන් කරලා ෆුවල් දුන්නු ආයතන කියනවා අපිට අප්ෆ්‍රන්ට් කෑෂ් ඕනේ කියලා. ඩොලර් ඕනේ කියලා. ඒගොල්ලෝ අපිට තග දානවා මුදල් සීමාවට ඇවිල්ලා මෙතනින් එහාට එන්න ඕන නම් අපේ ඩොලර් ටික දාපන් අපේ account එකට කියලා. නැත්තම් අපි මේ ටැංකියේ පම්ප් එක අරින්නේ ඩොලර් ටික දැම්මට පස්සේ කියලා. මෙහෙම රාජ්‍යයට කරන් යන්න බෑ විශේෂයෙන් අපි වගේ තැනකට. ඒකට අපි මේ ජාත්‍යන්තර සබඳතාවයේ නොබැඳීම අමතක කරගෙනල්ලා මේ රාජ්‍යයන් එක්ක අපි දැන් බඩ ගන්නවා. අපි ධන ගන්නවා. අපිට බඩ ගන්න ඉස්සෙල්ලා අපිට උදව්වක් දෙන්න අකුල් දෙකෙන් පොඩ්ඩක් හිට ගන්න. අපිට ඒකට දෙන්න මේ ණය රීස්ට්‍රක්චර් කරගන්න. ණය රීෂෙඩියුල් කරගන්න. අපිට අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ අපි ඇපල් ටික ගෙනාවා, මිල් ටික ගෙනාවා, දොඩම් ටික ගෙනාවා. අපිට අපේ අත්‍යවශ්‍ය රේන්ජ් එක අපි මේකෙන් මෙන්න මේකට කන්වර්ට් වෙනවා. මෙන්න මේක තමයි අපේ පොලිසි එක. අපි ඉස්සරහට අත්‍යවශ්‍ය භාණ්ඩ විදිහට කියන්නේ ටෙක්නොලොජිකල් ඉක්විප්මන්ට්ස්, ලර්නින් ඉක්විප්මන්ට්ස්. එහෙමත් නැත්නම් මේ ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් වලට අවශ්‍ය දේවල්. අපි මෙන්න මේ විදිහට අපි රටේ සමාජය ඇතුළේ අපි මේක නඩත්තු කරගන්නවා කියන පොලිසි එකක්. ඒ වගේම පොලිටිකල් බිහේවියර් එකක් අපි වෙනසක් වෙන්නවා. උදාහරණයක් මෙච්චර ක්‍රයිසිස් තියාගෙන ඇමති තාම බෑකප් එකක් තියාගෙන ගෙදරට වාහනයක් දීගෙන තමුණු වාහනයක් යනවනම් ඒ ඩිසිප්ලින් එකේ ප්‍රශ්නයක් රාජ්‍යයට බලපානවා. හමුදාවේ හෝ වේවා වෙන යම්කිසි රාජ්‍ය ආයතනයක ප්‍රධානියා නිකන් ලයිට් දාගෙන ඩිෆෙන්ඩර් 4ක් විතර ඉස්සරහින් දෙකයි පිටිපස්සෙන් යන තම මැදින් යනවා. අඩුම තරමින් ඔහුට තීරණය කරන්න ඕන දැන් යුද්ධයක් නැහැ. මගේ ගාඩ් එකට එක ඩිෆෙන්ඩර් යමු. ඒක තමයි මගේ ප්‍රොටෝකෝල් එකට මට අඩුම තියෙන එක. මම ඒක පාවිච්චි කරන්න. මම මේ ෂට් ඩවුන් එක මම ඉන්ඩිවිජුවලි ඉන්ඩිපෙන්ඩන්ට්ලි කරගන්නවා කියන්නේ. ඒ නිහතමානීතාවය රාජ්‍ය විසින් පෙන්වන්න ඕනේ. ඒ වගේම අපි අපේ
අපේ රට ඇතුලේ ජාත්‍යන්තරයේ ජයගත හැකි කෘෂි කර්මාන්තයක් නිර්මාණය කරනවා. ඔබ දන්නවා ડોක්ටර් ලංකාවේ අඹ හැදෙන්න ඕන කාලේට අඹ හැදෙනවා වැටිලා කුණු වෙලා යනවා. ගොරකා හැදෙන්න කාලේට ගොරකා හැදිලා විනාශ වෙලා මේ පොළොට පස් වෙලා යනවා. පාවිච්චි කරන්න බැහැ. ඒ වගේම තමයි වරකා ගහේ ප්‍රඵලදාවේ ඉඳන් අපි දන්න පළතුරු වල අස්වැන්නු වල මේ සියල්ලෙන් වැඩි හරියක් විනාශයට පත් වෙනවා. හැබැයි ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් කොච්චර දෙනෙක් කොච්චර අවුරුදු ගානක රට ගියාද? කොච්චර මේවා සම්බන්ධයෙන් PhD ගානකට ලංකාවේ මුදල් ගත්තද කියලා අහුවොත් ඒවා මිලියන්ස් සහ percentage එක thousands. ඉතින් ඒ වෙයි මොකද්ද අපිට තියෙන ROI එක? මොකද්ද අපේ ඔෆිසත් එක්ක තියෙන key performer indicator එක? එහෙම එකක් නැහැ. අපි මේවා හදන්න ඕනේ. මේවා ටිකක් දුෂ්කරයි. මේවා තිත්ත කසාය වෙන්න පුළුවන්. හැබැයි මම ධනුෂ්කරාමනායක විදිහට මම දේශපාලනය කරන කොයි හරි තැනක මිනිස්සුන්ට මාව ඇගීමට පත් කරන ක්‍රමවේදයක් තියෙනවා. මම මහජන මුදල් කාබාසිනියා කරන්නෙක්ද? මම මේ මහජන මුදල් ආයෝජනය කළ මහජනතාවට උපරිම සේවය දෙන්නේද කියලා මගේ ඇනුවල් ඔඩිට් එකක් තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් අපි හැමෝම අපේ ආදායම් වියදම් අපේ තියෙන මේ ශක්්‍යතාවයන් අපි අනවුන්ස් කරනවා. හැබැයි මේවා ඇත්තද? අම්මෝ බොරුනේ. රාජ්‍ය ආයතන වලින් නිලධාරීන් ඉඳන් පෞද්ගලික ආයතන දක්වා මේ බොරුව කරනවා. අපි ලෑස්ති වෙන්න ඕනේ රට ගොඩනගනවා නම් රට ගොඩ යන්න නම් අපි හැදෙන්න දැනගන්න ඕනේ. අපි හැදෙන ගමන් අපි කෙලින් පාර යන ගමන් කියන්න ඕනේ. උඹලා මේ පාරට වැටියල්ලා වැටුනොත් අතිශය දුෂ්කරව හරි ඉදිරි අවුරුදු 10 දී අපි ගොඩනගනවා. ඒ කියන විශ්වාසයෙන් මිනිස්සුන්ට ඇත්ත කතා කරලා ඇත්ත ප්‍රකාශයටපත් කරලා ඉස්සරහට යනවා. මිසක් අපිට එතනින් එහා වෙන විසඳුමක් පැත්ත පරාතක නැහැ. තව බොරු කියලා අපි ගා ඩොලර් සංචිත දිනා බය වෙන්න එපා. මේ මාර්තු 5න් පස්සේ මේ ප්‍රශ්න ඉවරයි. අපි ඩොලර් එක ෆ්ලෝට් කරලා මේ ෆොරින් රෙමිටන්සස් ටික ආයෙ අතුලට ගේනවා. ඒ ගෙනාවට පස්සේ ඔය උන්ඩියල් නවතිනවා. හලාල් මේ හවාලා එක නවතිනවා. එතකොට මේ ප්‍රශ්නේ විසඳනවා කියලා මේ පට්ටපල් බොරු කියන හොඳ නැහැ. මොකද එතනින් එහාට මේ අර්බුදේ ගිහිලා ඉවරයි. දැන් අපි වහාම කරන්න ඕනේ විදේශ ආයෝජන විදේශ ආදායම් අපිට එන්නේ ඇඟලුම් කර්මාන්තයෙන් නම් ඔවුන්ට 100% විදුලිය දීලා ඔවුන්ට පහසුකම් ටික දීලා ඔවුන්ට LC ඕපන් කරන අවස්ථාව දීලා ඔවුන්ව ශක්තිමත් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් අපිට ඒකට ක්‍රමානුකූලව ඊට වඩා දෙගුණයක් අපිට ගේන්න පුළුවන් IT ඉන්ඩස්ට්‍රි එක. ඒක වහාම කරන්න බෑ එස්ටැබ්ලිෂ් කරලා නැති නිසා මහා පරිමාණයෙන් ඒක එස්ටැබ්ලිෂ් කරන්න හිමින් ස්ටෙප් එක දෙන්න ඕනේ. කඩා වැටලා තියෙන කෘෂි කර්මාන්තේ නම් ඒක වහාම නගා සිටවන්න ඕනේ. නැත්තම් මියන්මාරයෙන් තායිලන්තයෙන් හාල් ගිල තැනට ගෙනල්ලා තවත් කළු කඩ හාල්කාරයෝ ටිකක් රට ඇතුලේ හදන්නේ නැති වෙන්නේ. ඒ වගේම අපි 100%ක සුඛෝපභෝගී ජීවිතයක් යම් කෙනෙක් ගත කරා නම් ඒ සුඛෝපභෝගී ජීවිතය ගත කරපු එක 50%කට තමන්ගේ ජීවිත අවශ්‍යතාවයන් ටික අඩු කරගන්න ඕනේ. අන්ත අසරණව ජීවිතය ගත කරපු යම් කිසි මිනිසෙක් ඉන්නවා නම් අපිට තවත් පොඩ්ඩක් දුක් විඳින්න වෙයි කියන හිතේ දුකෙන් හරි ඒ தත්ත්වයේ තේරුම් අරගෙන තව අවුරුදු 5ක් මට මේ දුක විඳින්න වෙනවා මගේ දරුවා වෙනුවෙන් කියන සංකල්පය අපේ හිත ඇතුළට ගන්න ඕනේ. හැබැයි අපි ඒක හිත ඇතුළට ගනිද්දී ඒ මිනිස්සයා ඉස්සරහින් ඩබල් කැබුයි ප්‍රාඩෝයි ලෑන්ඩ් ක්‍රූසර්ස්ුයි 100ක් ස්ටාෆ් එකයි මෝටර් ගේඩුයි ඔක්කොම දාගෙන ගියොත් ඌ හෙට ගල ගන්නවා අම්මයි. ඒක නවත්තන්න ડોක්ටර්ටවත් මටවත් බෑ. මේ ඇත්තට ඕනම රජයක් මුහුණ දෙන්න ලෑස්ති නම් මම හිතනවා සුනාමිය වැටෙන වෙලාවේ රජය වගේම මිනිස්සු වෙන්නේ සිටියා මිනිස්සු වැඩ කරා මිනිස්සු එකතු වුණා මිනිස්සු විසින් ගොඩ ගියා. කොවිඩ් අර්බුදයේදී රජය මොන මගුල කිව්වා මිනිස්සු විසින් ගම ඇතුලේ නගරය ඇතුලේ රට ඇතුලේ ආරක්ෂා වෙන්න කටයුතු කරා. අපේ මේ මිනිස්සුන්ගේ හිතේ ප්‍රමණය තියෙනවා කෙලෙහි ගුණ දන්නවා තාම ඒ අවශ්‍යතාවය තියෙනවා. අපිට හිතුවොත් මේ අපි අර කිව්වේ යක්ක පුතු කියලානේ. ඇත්තට මෙහෙම යක්ක පුතු ටිකක් මේක ඇතුලේ ඉන්න මේ ජීන්ස් වල. හැබැයි ඒක අපි වැරදියට හඳුනාගත්තේ වැරදියට අපි ඒක ආමන්ත්‍රණය කරේ. අපි ඒක හරි විදියට අවදි කරගෙන මේ රට මේ ලෝකෙම ප්‍රෞඩ ඓතිහාසික සහ ජව සම්පන්න රාජ්‍යයක් කරන්න අපිට තාම පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. ආදර්ශයට අපි ආදර්ශය දෙන්න ඕනේ. අවවාදයට වඩා ඒ ආදර්ශය ඉස්සරහ තියාගෙන අපි ඒ වැඩේ කළොත් මේ අර්බුදය අපිට ජය ගන්න පුළුවන්. හොඳයි. අපි සෑම සතියකම ඇත්තටම සිකුරාදා රාත්‍රී 8ට තමයි face to face වැඩසටහනෙන් හම්බුනේ. face to face page එක හරහා අපි ඒක live දුන්නා. ඊට පස්සේ අපේ Facebook walls වලට අපිට share කරගන්න පුළුවන්. ඒ වගේම Zoom එකටත් අපි සමහර සමාජිකයෝ අපේ සම්බන්ධ වෙලා මේ
යම් කිසි රටේ පවතින ගැටලුවක් සම්බන්ධව හෝ විෂය කරුණක් සම්බන්ධව ප්‍රාමාණික බුද්ධිමතෙක් සමග තමයි අපි කතා කරේ. අපිට මේ සතිය අපි කතා කරන්න තෝරගත්තේ බලශක්ති අර්බුදය කොට නැතු දේශපාලන අර්බුදය කියන මාතෘකාව. ඒ සඳහා අපි ආරාධනා කළ ධනුෂ් රාමනායක මැතිතුමාට එතුමා විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේට මාධ්‍ය ලේකම් ඒ වගේම වර්තමාන මහරගම නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන සමාජ ක්‍රියාකාරකෙක් හිතවතෙක් කරුණ. ඉතින් මාතෘකාව මම ඉල්ලපු වෙලාවේ එතුමාට මාතෘකාව තමයි බලශක්ති අර්බුදය ගොඩනගපු දේශපාලන අර්බුදය කියන මාතෘකාවට කතා කරමු කියලා. මේ මාතෘකාව දෙපැත්තටම ගැලපෙනවා කියලා මට කල්පනා වුණා. බලශක්ති අර්බුදය ගොඩනැගුණා. බලශක්ති අර්බුදය නිසා දැන් දේශපාලන අර්බුදයක් මතුවලා තිබෙනවා. එක අතකින් බලශක්ති අර්බුදය ගොඩනැගිලා තිබෙන්නේ දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් විදියට. ඒ අවශ්‍ය කාලවලට අවශ්‍ය පියවර ගන්න නැති නිසා මේ මාතෘකාවේ තියෙන ඒ අර ප්‍රයිම් වෙන ගතියයි ඒ වගේම මේ ඒක දෙපැත්තටම සම්බන්ධ වෙන නිසා. ඉතින් නමුත් අර අවසානයේ ඔබතුමා යම්කිසි සුබ කියන්නේ වැඩ පිළිවෙලක් නිකන් කයිවාරුවක් නෙවෙයි. අපි කවුරුත් බලාපොරොත්තු වෙන ඕන කෙනෙකුට විවේචන කරන්න පුළුවන්. ඔය එළියට ආව මන්ත්‍රීවරුත් ඉතින් කියවනවා කියලා අපිටම එපා වෙලා තියෙන දැන් ඇහිලා. ඉතින් මේ වැඩ පිළිවෙලක් විවේචනය වගේ වැඩ පිළිවෙලක් වුණ ඒ වැඩ පිළිවෙලේ තියෙන කටුක බව, කටෝර බව ගැන ඔබ පැහැදිලි කරා. ඉතින් එහෙම වුණත් ඒවා ඒ යුගයේ කරන්න වෙනවා. ඉතින් අනාගතය වෙනුවෙන් ඒ වගේම රටේ චිරපැවැත්ම වෙනුවෙන්. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අන්න ඒ විශ්වාස කරපු හැම කඳුරකම ඉන්න යම් කිසි රට ගැන දැක්මක් තිබෙන, හැඟීමක් තිබෙන, ඒ වගේම විෂය කරුණු සම්බන්ධ බුද්ධිමත් බවක් තිබෙන දේශපාලන ධාරාවේ ඉන්න ඒ කණ්ඩායම පුතු කරගෙන අපිට මේ අවස්ථාවේ ඉතින් දැන් ඔබ මට පේනවා මේ තමන්ගේ කාර්යාලයේ ලාම්පු දෙකක් භූමිතෙල්ද තියෙන්නේ. භූමිතෙල් ලාම්පු ඉතින් මේ දල්වාගෙන තමයි ඉන්නේ. අපි හිතුවේ නැහැ ඇත්තටම මාස කිහිපයකට කලින්වත් අපිට මෙහෙම වෙයි කියලා. තවදුරටත් ඉතින් මෙහෙම ආගාදයට ගියත් ඒ මොහොතේ ඉතින්නේ වැඩේ වුණාට පස්සේ තමයි. ඒ නිසා මේ හැම සියලු දෙයකටම දේශපාලනය බලපානවා. හුස්ම ගන්න එකටත් බලපානවා. දැන් අද අපේ බලශක්තිය අපේ කියන්නේ අපේ ආර්ථික රටාවට, අපේ ගමනාගමනයට, රෝගීන්ට දැන් ඔබ පෞද්ගලික සේවයක් සඳහන් කළා ධනුෂ් මහත්මයා. දැන් හවස 4න් පස්සේ අපිට නීතියෙන් පුළුවන් පෞද්ගලික සේවය දෙන්න. වෙනදා හවස 4 ඉඳලා 9 වෙනකම් වැඩ කරන්න පුළුවන්. ඉතින් පෞද්ගලික සේවයෙන්ුත් මේ රටට සේවයක් වෙනවා. මොකද වෛද්‍යවරු ඉන්න ප්‍රමාණය සහ රෝහල් පහසුකම් එක්ක ඒක රටේ රෝගීන්ගේ අපි බෙදකම කරන්නේ මිනිස්සෙකුටනේ. ඉතින් අද පැය දෙකයි කරන්න පුළුවන්. ඉතින් පැය දෙක කරනකොට තා විශාල ප්‍රමාණයක් අපහසුතාවපත් වෙන සමහර රෝගීන් හරවල යවන්න වෙනවා. මිනිස්සුන්ට කේන්ති යනවා. අද තෙල් පෝලිං වල මිනිස්සු කහ ගන්නවා. මේ වගේ සමාජ අසහනයක් දැන් මතුවෙමින් පවතිනවා. ඉතින් අවසාන වශයෙන් සමාජයේ අර ඔබ කියලා තියෙන වගේ මාතෘකාවේ ඔබ නිවැරදි සඳහන් කරා වගේ දේශපාලන අර්බුදයකට, එතනින් එහාට සමාජ අර්බුදයකට මනුස්සකම් නැති නේද? තමන්ගේ දරුවගේ වැඩ වියත වෙනුවෙන් විතරක් අරගල කරන නිකන් මානසිකත්වයේ දුරස්සුණු සමාජ මිනිස්සු කොටසක් බිහි වෙමින් පවතිවි. ඉතින් අපි ඒක අපේ රටේ හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා ඔබගේ කාලය අපිට වෙනද පැයයි මම ගන්න අපේ සම්පත්දායකගේ. නමුත් අර අහිමුණු කාලය මට අවශ්‍ය වුණා. ඒ නිසා පැයකමාරක් අපි කතා කරලා තිබෙනවා. ඔබගේ මේ කාර්යබහුල ජීවිතය මම දන්නවා ඉතාලම කාර්යබහුල මේ දවස්වල මට කිව්වා අපි අපොයින්ට්මන්ට් එක දාගන්නකොටම අමාරුයි මේ වෙලාවත් එක්ක කාලයත් එක්ක මේ දවස්වල කියලා. නමුත් මම බොහොමත් ස්තුතිවන්ත වෙනවා අපිට විෂය ධර්මයන් ලබා දුන්න ප්‍රායෝගිකව දේශපාලන කාරණා ගැන කතා කරා, ඉතිහාසය ගැන කතා කරා, කෘති දෙක පිළිබඳව හැඳින්වීමක් කරා, ඵලදායී සාකච්ඡාවක් කරා කියලා මම හිතනවා. අපේ කාලය පාවිච්චි කරලා අපිට හිතන්නට යමක් ඉතුරු කරා කියලා. මම මේ වැඩසටහන අපි ලයිව් දෙන මැද ඔබගේ වෝල් එකටත් ඔබතුමා ෂෙයා කරගන්න ඇති. ඊට පස්සේ අපි මේක කොටස් වශයෙන් ඉදිරියේදී මේ වෙන සතියේ මම කපලා ඒ කැරි කරලා ඒ පොඩ්ඩක් මේ ප්‍රශ්න අරගෙන නැවත පොඩ්ඩක් සමාජයට ඉදිරිපත් කරමු. ඉතින් එහෙනම් බොහොමත් ස්තුතියි ඔබතුමාට. ඒ වගේම මම නැවත වතාවක් ඉදිරි දිනක අපි මේ වැඩසටහනෙන් ඔබගේ සම්පත්දායකත්වය බලාපොරොත්තු වෙනවා කියලා මම සමුගන්නා ඔබගෙන් සහ සියලුම ප්‍රේක්ෂකයන්ගෙන්. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්. ඔබතුමා මේ කරන සමාජ මෙහෙවරටත් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. තමන්ගේ කාලය, ශ්‍රමය, තමන්ගේ නිලධාරීන් මේ ඔක්කොම පාවිච්චි කරලා අර්බුද කොච්චර තිබ්බත් සමාජයට දෙන්න ඕනේ කාර්යභාරයක් කිරීම සම්බන්ධයෙන් අභියෝග මැද අපි ඒකට විශේෂ ස්තුතියක් කරනවා. ඒ වගේම ඔබතුමා කිව්වා වගේ අපි කරපු යම්කිසි කතාවකින්, අදහසකින්, යෝජනාවකින් යම්කිසි කෙනෙක්ට අනාගතයේ මේ රට වෙනස් කරන්න ඕනේ කියලා හිතනවා නම් ඒ හිතපු හැමෝටම අපි කියනවා අත්වල බඳ ගන්න. හිතුවා කියලා මේක කරන්න බෑ. ක්‍රියාවලියෙන් අපිට එකතු වෙලා මේ වැඩේ ඉස්සරහට කරමු කියන ආරාධනය මේ වෙලාවේ face to face
මම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි ડોක්ටර්. බොහොම ස්තුතියි සුබ රාත්‍රියක්. එහෙනම් ජය වේවා.